ආයිබෝවන් ශ්‍රී ලංකා සෙන්නේසෙඩ් හරහා සම්බන්ධ වෙන මම ඉන්දිකා දිසේරම් ලොක්ඩවුන් පීරියඩ් එකේ අපි ශ්‍රී ලංකා එන්නේසෙඩ් හරහා විවිධ ශ්‍රේෂ්ඨවල නොයෙකුත් පුද්ගලයන් ඔබ වෙත ඉදිරිපත් ඔබ වෙත ගෙන ආවා. විවිධ වැඩසටහන් හරහා ඔවුන් නොයෙකුත් පුද්ගලයන් ඔබ හමු වුණා. අද ලොක්ඩවුන් පීරියඩ් එක දැන් ඉවර වෙගෙන එනවත් සමග නවසීලන්තයේ වෙසෙන සහ නවසීලන්තයට පැමිණෙන්න බලාපොරොත්තු වෙන සියලුම ශ්‍රී ලාංකිකයින්ට ගොඩක් බොහෝ ශ්‍රී ලාංකිකයින්ට විවිධ ප්‍රශ්න පැන නැගී තියෙනවා. ඔවුන්ට මෙහි අනාගතයේ කුමක් වෙයිද යන ප්‍රශ්න නැගී තියෙනවා. ඉතින් ඒ හා සම්බන්ධ ප්‍රශ්න කතා කරන්න අපි අද ඔබ වෙත විශේෂ පුද්ගලයෙක් ගෙන එනවා. ඒ තමයි තරංගා ගුණසේන මහත්මිය. ආයිබෝවන් ඔබතුමියට. ආයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක්. ටික දවසකින් ඇත්තටම කාලයත් එක්ක මටත් පොඩ්ඩක් ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදී යම් දුර්වලතා පැන නගින්න පුළුවන්. මොකද මමත් කාලයක් මේකට සම්බන්ධ නොවි හිටපු හින්දා පොඩි ගැටලු මතුවෙන්න පුළුවන් කතා කිරීමේදී මම උපරිම උත්සාහ කරනවා සාධාරණ විදිහට ප්‍රශ්න ඉදිරිපත් කරන්න. ඉතින් කොහොමද දැන් ඔබතුමියගේ වැඩ කටයුතු ආරම්භ කරගෙන දැන් ආරම්භ වෙලාද? ඔබතුමියගේ පසුබිම පොඩ්ඩක් අපිට ඔව් ඇත්තටම දැන් ලොක්ඩවුන් එක ලෙවල් 1 එකට ආවට පස්සේ ඇත්තටම ලෙවල් 2 එකෙන් ඉමිග්‍රේෂන් පොඩ දේවල් කරගෙන යනවා. බොහොම ස්තුතියි මාව මේ අවස්ථාවට සම්බන්ධ කර ගැනීමට කරගත්තට ජයන්ත මහත්මයා සහ ඔයාට බොහොම ස්තුතියි. මොකද ඇත්තටම මේක කාලීන මාතෘකාවක් නිසා ගොඩක් අයට වැදගත් වෙයි මේ අපි අද කතා කරන දේවල්. මමත් ලොක්ඩවුන් පීරියඩ් එකේදී බැලුවා ඔයගලන්ගේ ප්‍රෝග්‍රෑම්. ඇත්තටම ඒක හොඳ දෙයක්, අවස්ථාවක් ගොඩක් අයට තමන්ගේ හැකියාවල් ඒ වගේම තමන් දන්න දෙයක් ඉදිරිපත් කරන්න ශ්‍රී ලංකන් කමියුනිටි එක ඇතුලේ ඒක හොඳ දෙයක් විදිහට මම දකිනවා. මාත් දැන් වැඩ පටන් අරගෙන තියෙනවා. පොඩ වැඩ කරගෙන යනවා. ඉමිග්‍රේෂන් එකත් මං හිතන්නේ දැන් කැපැසිටි එක වැඩි කරගෙන යන හින්දා ඉමිග්‍රේෂන් එකෙත් වීසා ප්‍රොසෙස් එක හෝල් වෙලා තිබ්බ වීසා දැන් ගොඩක් ඒවා ප්‍රොසෙස් වෙනවා මේ දවස්වල. ඔව්. එතකොට තරංග දැන් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවානේ. තාම බෝඩර් ක්ලෝස් එක සම්පූර්ණයෙන්ම මං හිතන්නේ විවෘත වෙලා නැහැ. මං දන්න විදිහට. එතකොට කොයි අයටද දැන් මේ නවසීලන්තයට පැමිණෙන්න පුළුවන්? ට්‍රැවල් කරන්න පුළුවන් කොයි අයටද? ඔව් ගොඩාක් අයට බෝඩ ක්ලෝස් වෙලා තියෙන තාම. නමුත් ඉමිග්‍රේෂන් එක මේ සඳුදා ඉඳන් ආයිත් තව කොටසකට බෝඩ ඕපන් කරා. ඒක තියෙන්නේ නිව්සීලන්ඩ් සිටිසන් රෙසිඩන්ට්ස් ආගේ පාර්ට්නර්ස්ලට සහ ඒගොල්ලොන්ගේ ඩිපෙන්ඩන්ට් චිල්ඩ්‍රන්ලට ඒගොල්ලොන්ට එන්න පුළුවන් කමක් තියෙනවා. ඒක ඇත්තටම කලිනුත් ලෙවල් 2 එකේදී තිබ්බා. නමුත් ඒගොල්ලෝ පොඩි වෙනසක් කරා. ඉස්සර ඔක්කොමලා එකට ට්‍රැවල් කරන්න ඕනේ කිව්ව එක දැන් ඒගොල්ලෝ පොඩි වෙනසක් කළා. කට්ටිය ඔක්කොම එකට ට්‍රැවල් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒගොල්ලොන්ට මේ එන්න පුළුවන් මේ වීසා එක හෝල් තියෙනවා නම්. එතකොට ඒ වගේම මේ other essential workers like කියන්නේ essential work visa holders ලා නෙමෙයි. other essential workers like කියන්නේ මේ රටට තාමත් අත්‍යවශ්‍යයි කියලා හිතන workers ලගේ වීසා වලටත් ඒගොල්ලෝ ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා මේ බෝඩර් ක්ලෝස් එකේදී එන්න. ඒකයි තවත් ඔය ඩිප්ලොමැට්ස් වගේ එන අය. ඒ කියන්නේ ඔය හයි කමිෂන් හරි ගවර්න්මන්ට් ජොබ්ස් බලාගෙන වැඩ කරන්න පටන් ගන්න එන පෝස්ට් වලටත් ඒගොල්ලෝ ඕපන් කරලා තියෙනවා. ඒ තුන් වර්ගය තමයි ඒගොල්ලෝ අලුතෙන් සඳුදා ඉඳන් වෙනස් කරේ. ඔව්. එතකොට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. සමහරක් අය ඒ කියන්නේ වර්ක් වීසා තිබුණ අය මේ ගිය අයට දැන් අපි හිතමු වර්ක් වීසා එකක් එක්ස්පයර් වෙන්න කිට්ටු වෙන් ඉන්න අයට එන්න බැරි ප්‍රශ්නයක් එහෙම තියෙනවද? ඒගොල්ලන් කියන මාස තියෙනවා. දෙක මම හිතන්නේ 10000කට එහා ප්‍රමාණයක් ඒ වගේ ගිහිල්ලා එන්න බැරුව ඉන්නවා කියලා මම දැක්කා මේ දාලා තියෙනවා.
ඉතින් ඒ අයට තාම ඉමිග්‍රේෂන් එක ඩිස්කස් කරගෙන යනවා මොකක්ද ඒ අයට කරන්නේ කියන එක. ඉතින් මොකද එකක් පළවෙනි හේතුව ඇවිල්ලා ඒගොල්ලොන්ට මෙහි දැන් රිඩන්ටන් වෙච්ච ප්‍රමාණය වැඩි නිසා අන්එම්ප්ලොයිමන්ට් රේට් එක වැඩි නිසා ඒගොල්ලෝ කොහොමද ඒ අයව ගෙන්නන්නේ කියන එකක් තියෙනවා. අනිත් එක ඒ එන අය හැම කෙනෙක්ම ක්වොරන්ටයින් වෙන්න ඕනේ. ඒ ෆැසිලිටි එක තියෙන්නේ හරි ලිමිටඩ් ප්‍රමාණයයි මෙහි. ඉතින් ඒ අයටත් අර ඔක්කොම කැපැසිටි එක හරියට වෙන්න ඕන නිසා ඒ අයට තාම එන්න ඕපන් කරලා නැහැ තාම. කරනවා. ඔව් මං හිතන්නේ අපි කතාව පටන් ගන්න කලින් ඔයා ගැන පොඩි හැඳින්වීමක් කළේ නෑ නේද? මං ගැන හැඳින්වීමක් කරොත් ඇත්තටම මම ලයිසන්ස් ඇඩ්වයිසර් කෙනෙක්. මම මේ ෆීල්ඩ් එකේ ඇත්තටම 2004 වර්ෂයේ ඉඳන් මේ වැඩ කරගෙන යනවා. මං ලයිසන් හෝල්ඩර් කෙනෙක් විදිහට මගේ වැඩ පටන් අරගෙන තියෙන්නේ 2015 ඉඳන්. නමුත් මං මේ ශාස්ත්‍රයේ අවුරුදු 14කටත් වඩා වැඩි කාලයක් මේ එක්ස්පීරියන්ස් තියෙනවා. ඉතින් ඒක තමයි මගේ බෑග්ග්‍රවුන්ඩ් එක. ඔව්. මොකද මේ අද බලන් ඉන්න අය නැත්තම් කල්පනා කරනවා මේ අපි වීසා ගැන කතා කරනකොට හැමෝටම මේ කතා කරන්න හැකියාවක් නැහැ. එතන පොඩි ප්‍රශ්නයක් පැනලා ගන්න පුළුවන්. ඒකයි මම ඒක මුලින්ම එන්න ඕන එකක් පොඩ්ඩක් අපි පස්සට දැම්මේ. දැන් ගොඩක් අය බලාපොරොත්තු වෙමින් ඉන්නවා වර්ක් වීසා වලට මේ නිව්සීලන්තෙට. එතකොට වර්ක් වීසා වලට එනකොට අපේ තියෙන ඔය essential skills කියන කැටගරි එකක්. එතකොට වර්ක් වීසා වලට එනකොට කොයි කැටගරි එකටද එන එක මේ ලේසි? කොහොම ඇප්ලයි කරන එකද ලේසි වර්ක් වීසා එකකට නිව්සීලන්ත එනවා නම්? ඇත්තම කියනවා නින්දිකා මේ දවස්වල මොනවත් වීසා වලට එන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. නමුත් essential work visa තමයි ඇත්තට ජනප්‍රියම කැටගරි එක මෙහෙට ගොඩක් migrants-ලා ඇවිල්ලා ඉන්න. ඒකට ඉතින් ඇත්තටම ඕනේ තමන්ට ජොබ් ඔෆර් එකක් තමන්ගේ අදාළ ෆීල්ඩ් එකට එක්ස්පීරියන්ස් එකක් එහෙම නැත්නම් ක්වොලිෆිකේෂන් එකක් මේ නිව්සීලන්ත වලට රෙලෙවන්ට් වෙන. ඉතින් මේ වෙලාවේ මං හිතන්නේ ඉමිග්‍රේෂන් එක බලනවා මේ ලේබර් මාකට් චෙක් එක ගොඩක් වෙනස් වුණ නිසා COVID-19 වලට කලින් සහ පසුව ඒගොල්ලෝ දැන් පොලිසි එක මේ ඉමිග්‍රේෂන් පොලිසි එක වෙනස් කරලා නැහැ ලොකුවට ඒගොල්ලෝගේ ඔපරේෂන්ස් මැනුවල් එකේ. නමුත් ඒගොල්ලෝ time to time ඔපරේෂන් මේ පොලිසි එක රිවිව් කරගෙන යනවා. එතකොට රිවිව් කරන එකේ තේරුම ඒගොල්ලෝ දැන් තියෙන ලේබර් මාකට් එකයි හෙට තියෙන ලේබර් මාකට් එකයි තියෙන ලේබර් මාකට් එකයි මොකක්ද කියන එක ඒගොල්ලෝ time to time රිවිව් කරගෙන යන අතරට තමයි ඒගොල්ලෝ ඕපන් කරන්න යන්නේ slowly මොන වගේ වීසා වලටද ඒගොල්ලෝ එන්න දෙන්න යන්නේ ඉස්සරහට කියන එක තීරණය කරන්න. ඉතින් essential work visa ඔයා කිව්වා වගේ essential work visa තමයි ඇත්තටම ගොඩක් අය මෙහෙට එන්න පාවිච්චි කරලා තියෙන වීසා වර්ගය. ඉතින් ඒකෙන් ගොඩක් ටෙක්නීෂියන්ස්ලා, බේකර්ස්ලා, ෂෙෆ්ලා මේ රටට ඇවිල්ලා තියෙනවා. ඉතින් essential skills කියලා ගන්නේ මොන ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොටෙල් ෆීල්ඩ් එහෙම බේකර්ස්ලා එහෙම කැටගරිස් මොනවද essential skills වලට වැටෙන මේ essential skills work visa වලට කැටගරිස් ගොඩාක් වැටෙනවා. කියන්නේ උදාහරණයක් විදිහට ඒක ලොකු පරාසයක් ඇත්තටම. ඒකේ ස්කිල් ලෙවල් වර්ග පහක් තියෙනවා. ස්කිල් ලෙවල් 1 2 3 4 5 කියලා. ඒ පහටම එන්න පුළුවන්. ඒ එන්න පුළුවන් වෙන්නේ තමන්ට ඒ ජොබ් එකෙන් හම්බෙන සැලරි මත සහ තමන්ගේ ජොබ් එකේ ස්කිල් ලෙවල් එක කොතනද කියන එක අනුව තමයි තමන්ගේ මේ කාල පරිච්ඡේදය තීරණය වෙන්නේ. ඒ කියන්නේ 1 yearද එහෙම නැත්නම් 3 yearද නැත්නම් 5 yearද කියලා තීරණය වෙන්නේ. ඉතින් ඒකෙදි අර low skill කියලා බෑන්ඩ් එකක් තියෙනවා ස්කිල් ලෙවල් එකේ. ඒක 4 5 කියන බෑන්ඩ් තමයි වැටෙන්නේ. ඒගොල්ලොන්ටත් ඇත්තටම වර්ක් වීසා එන්න පුළුවන්. ඔය essential work visa කැටගරි එකෙන්ම. නමුත් ඒගොල්ලොන්ට වීසා ග්‍රාන්ට් වෙන්නේ 1 year කාල සීමාවකට විතරයි. ඉතින් අනිත් කැටගරිස් වලට ඉතින් ස්කිල් ලෙවල් 1 2 3 කියන කැටගරිස් වලට 3 years හෝ 5 years වෙනකම් මැක්සිමම් යන්න පුළුවන්. තමන්ගේ ස්කිල් ලෙවල් සහ තමන්ට හම්බෙන අවලි රේට් එක අනුව. ඉතින් ඒකට ගොඩාක් يعني බහුලව මම දැකලා තියෙන්නේ මෙහි ඇවිල්ලා තියෙන්නේ ටෙක්නීෂියන්ස්ලා, බේකර්ස්ලා, ෂෙෆ්ලා. ඒ වගේම හොස්පිටැලිටි පැත්තෙන් ඔය ෂෙෆ්ලා ආවට මැනේජර්
මැනේජරියල් රෝල්ස් වලට එළියෙන් එනවා හරි අඩුයි. මොකද ඒවා ඇත්තටම ඇතුලේ ගොඩක් අය ඒවට සුදුසුකම් හා එක්ස්පීරියන්ස් තියන අය ඉන්න නිසා මේ එළියෙන් ගේනවා ඒ වගේ පොසිෂන් වලට අඩුයි. ඔව්. එතකොට ඒ වගේම හෙයාර් ඩ්‍රෙසර්ස්ලත් මම දැකලා තියෙනවා මේ ට්‍රෙන්ඩ් එකක් තියෙනවා එනවා එළියෙන් වර්ක් වීසා දාලා. ඔව් ඒ කියන්නේ දැන් ලංකාවේ ඉඳලා එන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට අලුතෙන් මෙහෙට ඇප්ලයි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට සාමාන්‍යයෙන් වීසා එකක් වදින්න හොඳම කැටගරිස් මොනවා වගේ කියලා වට සාමාන්‍යයෙන්ම රෙකමන්ඩ් කරන්න දෙන්න පුළුවන්ද? එහෙම මට රෙකමන්ඩ් කරන්න පුළුවන් කැටගරිස් තමයි ගොඩක් වෙලාට ඔටෝමෝටිව් පැත්ත, වෙල්ඩින් පැත්ත, එතකොට වෙල්ඩර්ස්ලාට chance එක තියෙනවා, එතකොට ෂෙෆ්ලාට තියෙනවා, බේකර්ස්ලාට තියෙනවා, හෙයාර් ඩ්‍රෙසර්ස්ලාට තියෙනවා, එතකොට හෙල්ත් කෙයා පැත්තට ඇත්තටම හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා මෙහෙන්. මං දැකලා නෑ ගොඩක් ලංකාවෙන් ඒ වගේ පැතිවලට එනවා. මොකද ගොඩක් මං හිතන්නේ ඉංග්ලිෂ් ප්‍රශ්න බලපාන ඇති ඒ පැත්තට. මොකද ගොඩක් ඒකට බලනවනේ ඉංග්ලිෂ් ලෙවල් එක ගොඩක් වැඩියෙන් තියෙන්න ඕනේ. ඉතින් ඒ හින්දා ගොඩක් ලංකාවෙන් එනවා අඩුයි ඒ හෙල්ත් කෙයා පැතිවලට. ඊට අමතරව ඇත්තටම ස්කිල් ලෙවල් 3 කියන කැටගරිය වලට 2 කියන කැටගරි වලට එන්න පුළුවන් තමන්ට සුදුසුකම් තියෙනවා නම් සහ තමන්ට මේ නිව්සීලන්ඩ් එම්ප්ලොයර් කෙනෙක් ජොබ් එකක් ඔෆර් කරනවා නම්. ඔව්. එතකොට ඒ වර්ක් වීසා වලට එන ඕනම කෙනෙකුට ඒගොල්ලන්ගේ ඩිපෙන්ඩන්ට් ලවස් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද? ඒ වීසා හොඳ ප්‍රශ්නයක් ඉන්දිකා. ඒක ඇත්තටම ඒක ලෙවල් ස්කිල් ලෙවල් එක අනුව තමයි ඒකත් තීරණය වෙන්නේ. ඒක ස්කිල් ලෙවල් මිඩ් ස්කිල් කියන කැටගරි එකට හරි හයි ස්කිල් කියන කැටගරි එකට හරි නම් තමන්ගේ ජොබ් එක කැටගරයිස් වෙන්නේ එයාට තමන්ගේ මේ පාර්ට්නර්ව ඩිපෙන්ඩන්ට් චිල්ඩ්‍රන් ලව ගේන්න හැකියාවක් තියෙනවා. නමුත් ලෝ ස්කිල් කැටගරි එකේ ඉන්න අයට පාර්ට්නර්ව හෝ ඩිපෙන්ඩන්ට් චිල්ඩ්‍රන් ලව ස්පොන්සර් කරන්න බෑ. නමුත් ඒගොල්ලොන්ට සල්ලි පෙන්නලා ඒගොල්ලොන්ට විසිට එකක් එන්න පුළුවන් තමන්ගේ රිලේෂන්ෂිප් එක ප්‍රූව් කරන්න පුළුවන් නම්. නමුත් ඒගොල්ලොන්ට හම්බෙන්නේ අර වර්ක් වීසා ස්ටේටස් නෙමෙයි. ඒගොල්ලොන්ට හම්බෙන්නේ විසිටර් වීසා ස්ටේටස්. ඔව්. කෙනෙකුට අර ලොන්ග් ටර්ම් ෂෝට් ටර්ම් වීසාස් කිව්වහම ඔක පොඩි ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද්ද මේ ලොන්ග් ටර්ම් වීසාස්? එතකොට ෂෝට් ටර්ම් වීසාස් කියන්නේ කියලා. ඒකත් පොඩ්ඩක් මම හිතන්නේ පැහැදිලි කිරීමක් කරොත් හොඳයි නේද? ඔව් ලෝන් ටර්ම් වීසා කිව්වහම මේ ඒක ඇත්තටම essential skills work visa කියන එකත් long term විදියට අපි consider කරනවා. මොකද ඒක ඇත්තටම extend කරගෙන තව කාලයක් රටේ ඉන්න පුළුවන් තමන්ගේ work visa තමන්ගේ employer extend කරන්න කැමති නම්. long term skill shortage කියන category එක ඊට වඩා වෙනස් ඉන්දිකා. එතකොට ඒකෙදී ඇත්තටම බලන්නේ ඒක වෙනමම work to residence කියන option එකක් හම්බ වෙනවා ඒ work visa එකෙන්. ඒකේ long term skill shortage එක කියන්නේ මේ රටේ දීර්ඝකාලීනව shortage එකක් තියෙන රැකියා කියලා හඳුන්වලා දීලා තියෙන list එකක් තියෙනවා. ඒ list එකේ තියෙන job එකකට තමන්ට සුදුසුකම් ඒ කියන්නේ experience එක පැත්තෙන් හෝ qualification එක පැත්තෙන් තමන්ට ඒ අදාළ සුදුසුකම් තියෙනවා නම් තමන්ට මෙහෙන් ඒ කියන්නේ නිව්සීලන්ඩ් වලින් employer කෙනෙක් job එකක් offer කරනවා නම් ඒගොල්ලන්ට long term skill shortage category එකෙන් work visa එකක් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම PR යන එක සුදුසුකමක් වෙනවා ඉස්සරහට මේ මාස 24ක් වැඩ කරාට පස්සේම රැකියාවේ. ඔව්. එතකොට ඒකට මේ salary වල limits තියනවාද? ඔය work visa salary වල limit එක තියෙනවා. ඒක ඇත්තටම ටිකක් complicated මාතෘකාවක් ඇත්තටම. ඒ වුණාට මම කෙටියෙන් කිව්වොත් summarize කරොත් මොන වගේද යන්නේ කියලා මේ income bracket එක skill level 1 කියන category එක. ඒ කියන්නේ high skill category එකකට ඕනම any skill level එක කියන්නේ 1 2 3 4 5 ඕනම category එකක Tamanට හම්බ වෙනවා නම් අවලි rate එක 38.25ක් පැයට ඒගොල්ලොන්ට 5 years
work visa එකකට යන්න අවස්ථාව හම්බ වෙනවා. තමන්ගේ ස්කිල් ලෙවල් එක 1 2 3 4 5 ඕනම එකකදී. ඒ වගේම ස්කිල් ලෙවල් 1 2 3 කියන ලෙවල් වලදී 21.768ක් සහ 38.724ක් අතර තමන්ගේ අවලි රේට් එක තියෙනවා නම් 3 years work visa එකක් ගන්න පුළුවන්. ඒ ලෙවල් එකට කියන්නේ mid skill work visa කියලා. ඊට අමතරව 38.725ට වඩා අඩු වෙනවා නම් ස්කිල් ලෙවල් 4 5 කියලා එක යන්නේ. එතකොට මාස 12ක වීසා එකක් විතරයි හම්බ වෙන්නේ. ඒ මාස 12 සැරින් සැරේ අවුරුදු 3ක් වෙනකන් දික් කර ගන්න පුළුවන්. ඒ කියන්නේ එක පළවෙනියටම මාස 12යි ඊළඟට තව මාස 12කුයි ඊළඟට තව මාස 12කුයි ඒ වගේ තුන් පාරකට එක්ස්ටෙන්ඩ් කර ගන්න පුළුවන්. ඒ උපරිම මාස 36ක් දෙනවා. ඒ 36න් පස්සේ තමන්ගේ ආයි රටට ගිහිල්ලා ඕනේ වීසා එකක් දාන්න. එතන ස්ටෑන්ඩ් ඩවුන් පීරියඩ් එකක් කියලා එකක් වෙනවා. ඒ කියන්නේ ගිය ගමන්ම ආයි වීසා එකක් දාලා එන්න බෑ. මාස 12ක් ආයි එළියේ ඉන්න ඕනේ. ආයි වීසා එකක් දාලා නිව්සීලන්ත වලට ඇතුල් වෙන්න ඉස්සෙල්ලා. ඒ වගේමයි 21.768. ඒ කියන්නේ මිනිමම් රික්වයර්මන්ට් එක තමයි මේ 21.768 කියන එක. ඊට වඩා අඩු වෙනවා නම් අවලි රේට් එක ඒවා යන්නේ ලෝ ස්කිල් කියලා. ඒකෙදිත් මාස 12යි වීසා එකක් පළවෙනියටම ග්‍රාන්ට් වෙන්නේ. ඊට පස්සේ ආයි මාස 12යි ඊට පස්සේ ආයි මාස 12යි. ඒ වගේ මුළු ගාන මාස 36ක් ඉඳලා ආයි එළියට ගිහිල්ලා ඕනේ ආයි ඇප්ලයි කරන්න. ඒකටත් ස්ටෑන්ඩ් ඩවුන් පීරියඩ් එකක් තියෙනවා මාස 12ක. ඉතින් ඒ ටික තමයි essential work visa පැත්තෙන් තියෙන මේ salary requirement එක. ඒ වගේම මේ මම පොඩ්ඩක් මේකට ඇඩ් කරන්න කැමති මේ ඉන්දිකා මොකද ඔය work categories කියන එකට ඔය තව ජනප්‍රිය කැටගරි එකක් තමයි accredited work visa කියන එකයි long term skill shortage work visa කියන එකයි. මොකද ඒක ඇත්තටම මේ දවස්වල පාවිච්චි වුණා ගොඩක් අය ඒකේ policy change ගිය අවුරුද්දේ ඒකත් එක්ක සෑහෙන දෙනෙක් ඒ ගැන උනන්දුවක් දක්වලා ඒ වීසා කැටගරි වලට මාරු වුණා. ඉතින් ඒකෙදි තියෙන්නේ දැන් තියෙන පොලිසි එක ඇවිල්ලා accredited category work visa එකකට යන කෙනෙක් 79560ක් ඇත්තටම ඒක හරියටම කියනවා නම් ඒ කියන්නේ අවලි රේට් එක පැයට ඩොලර් 38.725ක් වැටෙන්න ඕනේ. නැත්නම් accredited category work visa එකට යන්න බෑ. ඉතින් තමන්ට ජොබ් එකක් තියෙනවා නම් පැයට ඩොලර් 38.25 සහ employer accredited නම් ඒ කෙනාට පුළුවන් accredited work visa එකකට apply කරන්න. එතකොට තමන්ගේ ජොබ් එකට අදාළ experience එකක් හෝ qualification එකක් පෙන්වන්න අවශ්‍ය නැහැ immigration එකට. තමන්ට ඕනම ජොබ් එකකින් ඒකට යන්න පුළුවන්. ඒ වගේමයි long term work visa එකේදී hourly rate annual salary එක 45,000 per annum වෙන්න ඕනේ. මේ earn කරන ඒ කියන්නේ පැය 40ට මේ හැම එකක්ම හැදෙන්නේ. ඉතින් ඒ categories වලට ඒ අදාළ salary requirements තියෙනවා සම්පූර්ණ කරන්න. එතකොට දැන් work visa එක අපි හිතමු නිව්සීලන්ත වල මේ අවස්ථාවේ work visa එකක ඉන්න කෙනෙකුට එයාට දැන් ගොඩක් වෙලාවට work visa එක employer through නේ අපි apply කරන්නේ. එතකොට එයාට වෙන job එකකට යන්න නම් මොනවද ගන්න ඕන? මොකද්ද කරන්න? මොනවද steps අපි ගන්න ඕන? ඒකෙදිත් බලපාන කරුණු දෙකක් තියෙනවා ඉන්දිකා. දැන් හිතන්න එයා work visa එක ග්‍රාන්ට් වෙලා තියෙන ඕක්ලන්ඩ් රීජන් එකේ නම් එයා දැන් අලුතෙන් යන්නේ වෙන රීජන් එකකට නම් එතකොට අපිට ඇත්තටම අලුත් work visa එකක් දාන්න ඕනේ. ඒ කියන්නේ employer advertise කරලා labor market check එකක් කරන්න ඕනේ. ඒ අලුතෙන් එයා ගන්න යන ජොබ් එකේ employer. නමුත් ඕක්ලන්ඩ් same region එකම රීජන් එකේ නම් එයා ජොබ් එක ඊළඟ ජොබ් එකට මාරු වෙන්නේ. එතකොට ඇත්තටම අවශ්‍ය නැහැ දෙකක් දාලා පෙන්නන්න. ඒ කියන්නේ labor market check එකක් පෙන්වන්න අවශ්‍ය නැහැ. එයාට variation of condition කියලා තමන්ගේ condition එක මාරු කරන්න පුළුවන් අලුත් company එකේ නම්. ඒක තමයි options දෙක තියෙන්නේ. තව මේ අදාපු ප්‍රශ්නයක් තියෙනවා මේ අර work visa දැන් covid වලින් පස්සේ work visa expire වෙන්න තියෙන අයගේ work visa renew කරන්නේ නැහැ කියලා කතාවක් යනවා. ඒක පොඩි සත්‍යතාවයක් තියෙනවද කොහොමද? එහෙම දෙයක් නම් මම නම් දැනගත්තේ නැහැ.
හැබැයි COVID-19 වලට ඉස්සෙල්ලා ඇඩ්වර්ටයිස් කරලා වර්ක් වීසා දාපු කට්ටියගේ ආපහු නැවත වර්ක් වීසා දැන්නේ ප්‍රොසෙස් වෙන්න පටන් ගන්න මේ කියන්නේ ඉමිග්‍රේෂන් එක ඕපන් කරලා දැන් තමයි ඒ වර්ක් වීසා ප්‍රොසෙස් වෙන්න පටන් ගන්න. ඒ අයගේ ආයි ආපහු ඉල්ලනවා මේ ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාලා පෙන්වන්න කියලා. මොකද ගොඩක් ලේබර් මාකට් එක චේන්ජ් වුණ නිසා. ඒ කියන්නේ COVID-19 වලදී හැමෝම වැඩ කරා. COVID-19 වලින් පස්සේ ඇත්තටම ගොඩක් අය රිඩන්ඩන්ට් වෙලා තියෙනවා, ස්පෙෂලි කිවීස්ලා. ඒ කියන්නේ නිව්සීලන්ත සිටිසන් රෙසිඩන්ට්ස් අයට. ඒ දේ නිසා ඒගොල්ලෝ ආයිත් ලේබර් මාකට් එක කරලා පෙන්වන්න කියලා රික්වෙස්ට් එකක් එවනවා. හැබැයි මම නම් ඔයා අහපු දේ ගැන නම් මට නම් එහෙම ආරංචියක් ආවේ නෑ. ඇත්තටම දැන් මේ දවස්වල VOC variation of condition දාලා තියෙන work visa ඔක්කොම වගේ process එකගෙන යනවා, ඒක approve වෙනවා. අර essential work visa labor market කරලා දාපු ඒවා තමයි ඇත්තටම මේ ආයිත් ඉල්ලන්නේ labor market එකක් ඕනේ කියලා. මොකද labor market එක dramatically change වෙලා තියෙනවා කියලා immigration එක කියන නිසා. ඔව්. මේ කෙනෙකුගේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා මේ නදීෂාන් කියලා. එයා අහනවා මෙහි නිව්සීලන්ත වල එයා කුකරි ස්ටඩි කරේ කියලා. ඔව්. එතකොට එයාට PR දාන්න පුළුවන්ද කියලා බේක කෙනෙක් විදිහට as a baker. PR වලට apply කරන්න පුළුවන්ද කියලා නේ. එයා කුකරි තියන අයට බේක යන්න පුළුවන්. බේක විදිහට වැඩ කරන්න පුළුවන්. level 5 qualification එකක් තියෙනවා නම් හෝ ඊට level 4 හෝ 5 තියෙන්න ඕනේ බේක කෙනෙක්ට මේ ජොබ් එකකට දුම් කරලා යන්න සුදුසුකම මිනිමම් එකයි. PR එකට apply කරන්න පුළුවන්ද කියලා බේක කෙනෙක් විදිහට. ඔව් PR එකටත් ඒ qualification එක ප්‍රමාණවත්. apply කරන්න තමන් ඒ කාරණාත් එක්ක මෙයා මේ ඒ තියෙනවා ලකුණු 160යි IELTS ඒ ටිකයි අවලි රේට් එකයි මීට් වෙන්න ඕනේ. නමුත් ක්වොලිෆිකේෂන් එක ඒ ප්‍රමාණවත් එයාට PR යන්න. තව ප්‍රශ්නයක් තමයි දැන් work visa තියෙන කෙනෙකුට අපි හිතමු residence visa apply කරන්න ඕනේ කියලා. හැබැයි residence visa එක apply කළාට පස්සේ එයාගේ ඒ අතරතුර job එක නැතුව යනවා. එතකොට මොකක්ද තියෙන තත්ත්වය? ඒකෙදි ඒකත් හොඳ ප්‍රශ්නයක් ඉදක. මොකද මේ දවස්වල හැමෝටම මේක බලපාන ප්‍රශ්නයක් රෙසිඩන්ස් දාලා තියෙන අයගේ. මොකද ගොඩක් අයට ජොබ් නැති වෙලා තියෙනවා කියලා මේ තියෙන නිසා. I think ප්‍රධානම දේ අපි හැම වෙලේම මොකක් හරි රෙසිඩන්ස් එකක් ප්‍රොසෙස් වෙන අතරට තමන්ගේ දෙයක් වෙනසක් වෙනවා නම්, තමන්ගේ සිටුේෂන් එකේ වෙනසක් තියෙනවා නම් ඒක අපි හැම වෙලේම ඉමිග්‍රේෂන් එකට අප්ඩේට් කරන්න ඕනේ. ඒක අප්ඩේට් නොකර ඉන්නවා කියන්නේ තමන් කරන වැරද්දක් වෙනවා. ඒක නිසා අපි ඇත්තටම කියන්න ඕනේ ඒක. නමුත් තමන්ට ජොබ් එක නැති වෙනකොටම තව ජොබ් එකක් එයාට ලැබෙනවා නම් ලොකු කාල පරාසයක් ගත කරන්නේ නැතුව එහෙම අවස්ථාවකදී අපිට කෙලින්ම ඉමිග්‍රේෂන් එකට අප්ඩේට් කරන්න පුළුවන්. මට දැන් මේ ජොබ් එක නෑ. මම මේ ජොබ් එකෙන් තමයි ඉදිරියට මගේ රෙසිඩන්ස් එක කන්ටිනියු කරගෙන යන්නේ කියන එක. එතකොට ඒ කන්ටිනියු කරගෙන යන්න පුළුවන් වෙන්නේ ඉන්දිකා තමන් ඒ අර රික්වයර්මන්ට්ස් ටික මීට් වෙනවා නම් විතරයි. කියන්නේ ප්‍රෙසිඩන්ස් වලට අවශ්‍ය රික්වයර්මන්ට්ස් ටික මීට් වෙන්න ඕනේ අලුත් ජොබ් එකෙත්. එහෙම වුණොත් විතරයි. එහෙම නැත්තම් තමන්ට ජොබ් එකක් හම්බුනේ නැත්තම් ඇත්තටම කළ යුතු දේ තමන්ගේ රෙසිඩන්ස් එක විත්ඩ්‍රෝ කරන එක තමයි. මොකද ලොකු කාලයක් එහෙම අපිට නොකියා ඉන්න බෑ. මට ජොබ් එක මේ කියන්නේ ජොබ් එකක් නෑ නම් ලොකු කාලයක් ඒක අපි ඇත්තටම ඉමිග්‍රේෂන් එක දැනුවත් කළ යුතුයි. කළ යුතුයි නේද? මොකද මම හිතන්නේ ওই ප්‍රශ්නේ නම් තරංග සෑහෙන දෙනෙකුට මේ දවස්වල තියෙනවා. තියෙනවා. ගොඩක් අයට තියෙනවා මේ ප්‍රශ්නේ. ඔව්. මේ තව කෙනෙක් අහලා තියෙනවා එරංග කියලා. එයා අහන්නේ ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එක. ස්කිල් මයිග්‍රන්ට් කැටගරි ඒ කියන්නේ රෙසිඩන්ස් වීසා වලට apply කරන්න දැන් ඕපන්ද කියලා අහන්නේ. ඒකත් හොඳ ප්‍රශ්නයක් ඇත්තටම. මොකද එක්ස්ප්‍රෙෂන් ඉන්ට්‍රෙස්ට් කියන දේ තමයි ස්කිල් මයිග්‍රන්ට් කැටගරි එකකට යන කෙනෙක් ඉස්සල්ලාම මේ තමන්ගේ එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ට්‍රෙස්ට් ඒ කියන්නේ EOI කියන එක සබ්මිට් කරන්න ඕනේ ඉමිග්‍රේෂන් එකට. තමන්ගේ ලකුණු හරිනම්, තමන්ගේ බේසික් රික්වයර්මන්ට්ස් හරිනම්. නමුත් මේ දවස්වල EOI සිලෙක්ට් වෙන්නේ නැහැ ඉන්දිකා. ඒගොල්ලෝ ටෙම්පරරි ඒක හෝල්ඩ් කරලා තියෙනවා. තාම දවසක් ඒගොල්ලෝ ඇනවුන්ස් කරලා නැහැ
කොයි කාලෙද ඒගොල්ලෝ තාම ෆස්ට් සිලෙක්ෂන් එක යන්නේ කියලා. ඉතින් දැනට ඒක ගැන මටත් ලොකුවට කියන්න දැනුමක් නැහැ. මේ හැබැයි time to time immigration website එකේ ඒගොල්ලෝ update කරනවා, announce කරනවා මේ කවදායි සිලෙක්ෂන් එක තියෙන්නේ කියලා. හැබැයි ඒගොල්ලෝ කොහෙවත් immigration එක කොහෙවත් කියලා නැහැ residence EOI දාන්න එපා කියලා. ඉතින් කැමති නම් Tamanට දාලා තියන්න පුළුවන්. මොකද pool එකක සාමාන්‍යයෙන් මාස 6ක් විතර වෙනකම් pool එකේ EOI එකක් තියෙනවා select වෙන්නේ නැතුව. ඉතින් ඒ අතරට announce කරොත් දැන් selection යනවා කියලා එතකොට immediately ඒ ළඟ selection එකට ඒ අදාළ EOI එක select වෙන්න පුළුවන්. ඉඩකඩ තියෙනවා. ඔව්. එතකොට දැන් අපි හිතමු තව කොටසක් ඉන්නවා කෙලින්ම මෙහෙට ස්කිල් මයිග්‍රන්ට්ස්ලා විදිහට. ඒ කියන්නේ PR වීසා එකට ඇප්ලයි කරලා එන කොටසකුත් ඉන්නවා. එතකොට ඒ වීසා වලට මොනවද තියෙන සුදුසුකම් කියලා කිව්වොත් ඒ කියන්නේ මොන වගේ සුදුසුකම්ද ඒකට බලපාන්නේ? කොයි වගේ අයටද ඒක ඇප්ලයි කරන්න පුළුවන් කියලා? ඔව් ඒක ඉන්දික පළවෙනිම දේ අවුරුදු 55 ඊට වඩා අඩු වෙන්න ඕනේ වයස සීමාව. ඊට පස්සේ තියෙන්නේ ඒගොල්ලෝගේ පොයින්ට්ස් සිස්ටම් එකක් තියෙනවා 160 ලකුණු ස්කෝර් වෙනවද කියන එක බලන්න ඕනේ. ඒගොල්ලෝගේ ජොබ් එක ප්‍රධානම කාරණය තමයි ඒගොල්ලෝගේ ඇත්තටම ජොබ් එක. ඒ කියන්නේ නොමිනේට් කරනවනේ අපි එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ටරෙස්ට් ෆෝම් එකේ මෙන්න මේකයි මගේ ඔකියුපේෂන් එන්ස්කෝ කියලා අන්නේ එන්ස්කෝ නොමිනේට් කරන ඔකියුපේෂන් එක ලෝන් ටර්ම් ස්කිල් ෂෝටේජ් ලිස්ට් කියන එකේ තිබිය යුතුයි. ඒ වගේම ඒ අදාළ උදාහරණයක් විදිහට මම කිව්වොත් ඩීසල් මෙකැනික්ලා ඉන්නවා ලෝන් ටර්ම් ස්කිල් ෂෝටේජ් ලිස්ට් එකේ. හැබැයි ඒගොල්ලන්ට අදාළ තියෙනවා ක්වොලිෆිකේෂන් එකක් සහ එක්ස්පීරියන්ස් එකක් මීට් වෙන්න. අන්නේ ඒ ටික මීට් වෙලා තව 160කුත් හැදෙනවා නම් ඇත්තටම ඒ අයට ජොබ් ඔෆර් එකක් නැතුව වුණත් නිව්සීලන්ත වලට මේ රෙසිඩන්ස් ඇප්ලිකේෂන් එකක් සබ්මිට් කරන්න පුළුවන්. නමුත් නම් දැකලා තියෙන විදිහට ඉන්දිකා 160 කියන එක ගොඩාක් හරි ස්කෝර් එකක්. ඉතින් ඒක ඇචීව් කරන්න නම් ගොඩක් වෙලාවට ජොබ් ඔෆර් එකක් තිබිය යුතුයි. නැත්තම් ඒ බොහොම අතලොස්සයි ඉන්නේ ඒ 160 එළියේ ඉඳන් ජොබ් ඔෆර් නැතුව expression of interest එකක් දාන්න පුළුවන් කෙනෙක්. එතකොට ඒ කියන්නේ ඒජ් ලිමිට් එකකුත් තියෙනවා. ඒ කියන්නේ 55ට අඩු ඒජ් එකක් තියෙනවා. ඒක ඒජ් ලිමිට් එකක් තියෙනවා 55 හෝ ඊට වඩා අඩු වෙන්න ඕනේ. ඒ කියන්නේ තමන් expression of interest එක දාලා තමන්ට invitation එක එනකොට invitation එක එන්න ඕනේ 56 ඉස්සෙල්ලා. එතකොට විතරයි residence එක තව further යන්න පුළුවන් වෙන්නේ. එතකොට මෙහෙම දැන් essential skills වලට ආපු කෙනෙක්. දැන් ඒගොල්ලන්ට එතකොට salary එක අපි කිව්වොත් ඒකට minimum rate එකක් තියෙනවනේ දෙන්න ඕන. අවශ්‍ය rate එකක් තියෙනවා. එතකොට employer තීරණය කරනවා අපි හිතමු පහු කාලෙකදී මෙයාව මේ salary එක අඩු කරලා මෙයාගේ contract එකේ තියෙන ඔක්කොම මේ contract එක වෙනස් කරලා salary එක අඩු කරන්න තීරණය කරොත් ඒක මෙයාගේ visa එකට බලපාන්නේ නැද්ද? ඒකත් හොඳ ප්‍රශ්නයක් ඉන්දික ඇත්තටම. මම ඒකට මෙහෙම දෙයක් මං උදාහරණයක් එක්කම මම ඒක කියන්න. දැන් කෙනෙක් ඉන්නවා අවලි රේට් එකක පැයට ඩොලර් 25ක් කියන්නකෝ. එතකොට එයා ජොබ් එක කරනවා. ඒ අතරට එයාගේ අවලි රේට් එක අඩු වෙනවා පැයට ඩොලර් 23ට. කියන උදාහරණයක් ගත්තොත් ඒත් එයා මිනිමම් රික්වයර්මන්ට් එක සපුරා තියෙනවා. ඒ කියන්නේ 21.60ට තියෙන්න ඕනේ අවුරුදු 3 මිඩ් ස්කිල් එකට. එතකොට ඉමිග්‍රේෂන් එකට කියන්න අවශ්‍ය නැහැ. එයා මිනිමම් රික්වයර්මන්ට් එක ඒත් මීට් වෙන නිසා. නමුත් එයා 21.60ට වඩා අඩු වෙනවා එයාගේ අවලි රේට් එක. එතකොට ඇත්තටම ඒක ඉමිග්‍රේෂන් එකට ඉන්ෆෝම් කරන්න ඕනේ. මොකද ඒක ෆුල් මේ එයාට වීසා එක ග්‍රාන්ට් වෙච්ච වෙලාවේ තිබ්බ රික්වයර්මන්ට් වඩා සම්පූර්ණයෙන් වෙනස් වෙන හින්දා. තව මේ ප්‍රශ්නයක් තියෙනවා කෙනෙක් කිව්වේ ඉෂාන් කියලා. එයා අහනවා මෙහි දැන් නිව්සීලන්ත ඇවිල්ලා ස්ටඩි කරන ලොකේෂන් එකත් PR එකට ඉෆෙක්ට් එකක් තියනවාද කියලා. එහෙම ඒ කියන්නේ එයා නෙල්සන් වල ස්ටඩි කරන්න කියලා.
ඒගොල්ලන්ට පුළුවන් පොයින්ට්ස් ක්ලේම් කරන්න PR එකේදී ඒ කියන්නේ තමන්ගේ මේ PR එකේ එක්ස්ට්‍රා බෝනස් පොයින්ට්ස් විදියට ඒක ඇඩ් කරගන්න පුළුවන් තමන්ට ඒ පැත්තෙන් ඒ ජොබ් එකක් හොයාගන්න පුළුවන්. නමුත් ඉගෙන ගත්තා කියන එකේ අවුට්සයිඩ් ඉගෙන ගත්තා කියන එකෙන් පොයින්ට්ස් වැඩිපුර ඇඩ් වෙන්නේ PR එකේ පොයින්ට්ස් වලට. නමුත් ජොබ් එකක් ඒ පැත්තෙන් ඒ කියන්නේ අවුට් ඔෆ් ඕක්ලන්ඩ් වලින් නම් ඇප්ලයි කරන්න එතකොට chance එකක් තියෙනවා වැඩිපුර බෝනස් පොයින්ට්ස් 30ක් ඇඩ් කරගන්න තමන්ගේ ලකුණු වලට. ඔව්. එතකොට මේ තව දෙයක් අර ඉස්සෙල්ලා කිව්වනේ රිඩන්ඩන්ට් කරන කතාව. ඔව්. අපි කිව්වොත් මේ එහෙම රිඩන්ඩන්ට් වෙන කෙනෙකුගේ මොකද්ද ෆියුචර් එක සම්මහේ? එහෙම මොකද කෙනෙකුට රිඩන්ඩන්ට් වුණොත් අපි හිතමු ඒක මොකද්ද කරන්න කියලා නේද? ඔව්. පළවෙනිම දේ පළවෙනිම දේ ඉන්දිකා රිඩන්ඩන්ට් වෙච්ච කෙනෙක්ට ඉමීඩියට්ලි ජොබ් එකක් හොයාගන්න පුළුවන් නම් ඊළඟ වීසා එකට යන්න පුළුවන්. ඒ කියන්නේ අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ අර ජොබ් එකක් මාරු වෙනවා නම් කොහොමද කරන්න කියන එක එයාටත් අදාළ වෙනවා. ඒ කියන්නේ තමන් ඕක්ලන්ඩ් වලම රිඩන්ඩන්ට් වෙලා ඕක්ලන්ඩ් වලින්ම ජොබ් එක හම්බ වෙනවා නම් ඊළඟ ජොබ් එක එයාට VOC එකක් දාලා වීසා එක චේන්ජ් කරන්න පුළුවන්. නමුත් එයාට රිඩන්ඩන්ට් වෙලා out of Auckland නම් ජොබ් එක හම්බ වෙන්නේ. එතකොට අලුත් වර්ක් වීසා එකක් යන්න ඕනේ. දැන් ඔය රිඩන්ඩන්සි එකෙත් තමන් ඉන්න කැටගරි එක අනුව පොඩි වෙනසක් තියෙනවා. දැන් තමන් ඉන්නේ accredited work visa එකක ඉඳලා රිඩන්ඩන්ට් වෙනවා කියලා අපි උදාහරණයකට ගත්තොත් ඒ අයට ඇත්තටම අවස්ථාවක් තියෙනවා තව රැකියාවකට යද්දී ඒක ඕක්ලන්ඩ් out of ඕක්ලන්ඩ් කියන එක නම් ඇත්තටම අදාළ නැහැ. ඕනම තැනකින් ජොබ් එකක් තමන්ට හම්බ වෙනවා නම් තමන්ගේ accredited work visa එක approve වුණ වෙලාවේ තිබ්බ salary requirement එක. ඒ කියන්නේ 55000 තමයි කලින් තිබ්බ salary requirement එක. 79560 තමයි ඊළඟට ආවේ. නමුත් කලින් තිබ්බ 55000 salary requirement එක නම් තියෙන්නේ. එයාට ඊළඟ ජොබ් එකෙත් ඒ salary requirement එකම හම්බ වෙනවා නම් accredited නොවන තැනක වුණත් offer එකක් හම්බ වෙනවා නම් එයාට ඒ work visa තියෙන එක variation එකක් දාලා balance work visa එක තියාගන්න පුළුවන් එයාට අලුත් company එකේ නමට. සහ ඒගොල්ලන්ට දිගට කන්ටිනියු කරගෙන යන්න පුළුවන් රෙසිඩන්ස් වෙනකම් work to residence category එකේම accredited talent කියන category එකේ. ඉතින් ඒක හොඳ අවස්ථාවක් ඇත්තටම redundant වෙන කෙනෙක්ට accredited work visa එකක ඉන්න කෙනෙක් නම්. ඉතින් essential work visa එකක ඉන්න කෙනෙක් නම් එයාලටත් අර ඒ කාරණේ තියෙනවා. ඒ කියන්නේ අලුත් work visa එක හම්බ වෙන්නේ අලුත් offer එක හම්බ වෙන්නේ කොහෙද කියන එක අනුව අලුත් work visa එකක්ද නැත්නම් variation of condition එකක්ද කියන එක තීරණය වෙනවා. නමුත් ඉන්දිකා දැන් මේ දවස්වල මේ COVID-19 situation එකත් එක්කලා ගොඩාක් අය redundant වෙච්ච නිසා ඉතින් immigration එක ඒක ගැන ගොඩක් දන්න නිසා පොඩි සහන කාලයක් තියෙනවා ඒගොල්ලන්ට ජොබ් එකක් හොයාගන්න. නමුත් ඒක ඉතින් මාස ගාණක් අවුරුදු ගාණක් ගත කරන්න බෑ. ඒගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට ජොබ් එකක් හොයාගන්න එක තමයි හොඳම දේ. ඔව්. එතකොට දැන් අපි දන්නවනේ අපි රිඩන්ඩන්ට් වෙන්න දැන් අපි හිතමු රිඩන්ඩන්ට් වෙන්න කලින් කෙනෙක් රෙසිඩන්ස් වීසා වලට ඇප්ලයි කරනවා. එතකොට අපිට දැනගන්න ලැබෙනවා අපි රිඩන්ඩන්ට් කරන්න ඉන්නේ කියලා. එතකොට ඒක අපිට එක්ස්පිඩයිට් කරන්න පුළුවන්ද අපේ ඇප්ලිකේෂන් එක එහෙම ක්‍රමයක් තියනවද? බෑ ඉන්දිකා ඒක ඇත්තටම ඒ කියන්නේ එහෙම කරනවා කියන්නේ අපි ඒක ඉන්ෆෝම් කරනවා කියන්නේ අනිවාර්යෙන්ම රෙසිඩන්ස් එකට ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. එතනින් එහාට ගොඩක් වෙලාවට ඉමිග්‍රේෂන් එක ඒක දකින්නේ යාගේ ස්ටෙඩි එම්ප්ලොයිමන්ට් එකක් ඉස්සරහට නෑ කියන එක. මොකද ඒක තමයි පළවෙනිම කාරණේ රෙසිඩන්ස් එක අපි මීට් වෙන්න ඕනේ ස්කිල් මයිග්‍රේෂන් ස්කිල් ජොබ් එකක් කියන එකේ තේරුම තමන්ට ongoing full time steady job එකක් කියන එක. ඉතින් ඒක එතකොට redundant වෙනවා කියන එකේ තේරුම එතනින් එහාට residence එක process කරන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. ඉතින් ඒක අපි කිව්ව ගමන් වෙන්නේ මේ residence එක hold වෙන එක විතරයි. එක්ක අපි residence එක withdraw කරගන්න ඕනේ. එහෙම නැත්නම් මේ වෙන job එකක් immediately හොයාගෙන inform කරන්න ඕනේ immigration එකට. එතකොට continue වෙනවා residence එක.
ඔව් තරංග මේ තව ප්‍රශ්නයක් තියෙනවා කෙනෙකුගෙන් අහලා ඔව්. සරංග අහනවා මේ දවස්වල පාර්ට්නර්ෂිප් වීසා වලට යන පීරියඩ් එක එහෙම කියන්න පුළුවන්ද කොච්චර ප්‍රොසෙසින් ටයිම් එකක් ගන්නවද කියලා අහන්නේ. පාර්ට්නර්ෂිප් ඇත්තටම පහුගිය කාලේ ඒ කියන්නේ මේ මම මේ කතා කරන්නේ ජනවාරි වලින් ඉස්සෙල්ලා නම් මාස දෙකෙන් වගේ මොකද ඒගොල්ලොන්ගේ පළවෙනි නොවැම්බර් 2018 නොවැම්බර් වලින් පස්සේ ගොඩාක් පාර්ට්නර් බේස් වර්ක් වීසා ප්‍රොසෙස් වෙන්න අවුරුද්දක් හෝ ඊට වඩා කාලයක් ගත්තා. නමුත් මෑතකදී ඒ ටික වෙනස් වෙලා මේ ටයිම් ෆ්‍රේම් එක ඇත්තටම අඩු වුණා. ඒ කියන්නේ දෙසැම්බර් නොවැම්බර් අගෝස්තු සැප්තැම්බර් නොවැම්බර් දෙසැම්බර් කාලෙ වෙද්දී ගිය අවුරුද්දේ ඒවා මාස දෙක වගේ වෙද්දී ඒගොල්ලෝ ඉවර කරා. නමුත් දැන් මේ COVID-19 කේස් එකත් එක්කලා ජනවාරි වල දාපු පාර්ට්නර් බේස් වර්ක් වීසා විසිටර් වීසා ඒවත් තාම ප්‍රොසෙස් වෙන්නේ නැහැ ඉන්දිකා. ඒකේ ඒගොල්ලෝ කියනවා බෝඩර් කියන්නේ ඕපන් කරලා නැති නිසා ඒ දේවල් හෝල්ඩ් එකේ තියෙනවා. ඒත් එක්කම මේ සමහර පාර්ට්නර් බේස් ඒවා ප්‍රොසෙස් වෙන්නේ ඔෆ්ෂෝ බ්‍රාන්චස් වල. ඉතින් ගොඩක් බ්‍රාන්චස් වහලා එතකොට නිව්සීලන්ඩ් වල ඇතුලේ හැමිල්ටන් බ්‍රාන්ච් එකේ තමයි ගොඩක් පාර්ට්නර් බේස් අනිත් ඒවා ටික ප්‍රොසෙස් වෙන්නේ. ඒවා ඇරලා තිබ්බට ඒගොල්ලන්ට ප්‍රොසෙස් කරන්න බෑ. මොකද ඇප්ලිකන්ස්ලට එන දවසක් තාම හරියට තීරණය වෙලා නැති නිසා. ඉතින් ලොකු කාලෙකට හෝල්ඩ් වෙලා තියෙනවා වීසත්. අලුතෙන් දාන අයගෙත් ඒ විදිහටමයි යන්නේ. මොකද මේ මං හිතන්නේ තව කාලෙකට ඒ වීසා පටන් ගනී කියලා බෝඩර් ඕපන් කරනකම් හරියට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පාර්ට්නර් වීසා වලට කල් ගන්නවද එහෙම නැත්නම් essential skills ඒ හැම වීසා එකකටම ඔක බලපානවද? නිව්සීලන්ඩ් ඇතුලේ ඉඳන් දාන ඇප්ලිකන්ස්ලට ඔය ප්‍රශ්නේ නෑ ඉන්දිකා. ඇත්තටම කියන්නේ එළියේ රටෙන් එළියේ ඉන්න අයගේ නම් තාම ප්‍රොසෙස් වෙන්නේ නැහැ. ප්‍රොසෙස් වෙන්නේ නැහැ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ බෝඩ අරිනකම් ඒගොල්ලෝ වීසා ප්‍රොසෙස් කරන්නේ නැහැ කියලා. ඉතින් ඒවා අපි හිතමු මෙහෙම තරංග දැන් ලංකාවේ ඉඳලා essential skills පොඩි මර ඒක ටං ට්විස්ට් එකක් වගේ මට එක වෙලාවකට මේ ඉතින් ඕකට ඇප්ලයි කරපු ඇප්ලිකේෂන්ස් දාපු අය ඉන්නවනේ. එතකොට මේ COVID-19 මේ ලොක්ඩවුන් එකෙන් ගොඩක් ඒවා හෝල්ඩ් වෙලා තියෙනවනේ. ඒවට ඉෆෙක්ට් වෙයිද ඒ වීසා ඇප්ලිකේෂන්ස් වලට මේක ඉෆෙක්ට් වෙයිද? ඒ කියන්නේ ඒවත් දැන් මේ රටේ ගොඩක් අයට වීසා දැන් වර්ක් මෙතන වැඩ නැති හින්දා ජොබ්ස් නැති වෙන හින්දා අර essential skills වලට දාපු අයගේ වීසා වලට උනත් මේක ඉම්පැක්ට් වෙනවා. ඒක ඇත්තටම මේ ඉෆෙක්ට් වෙනවා. මොකද මේ ඉමිග්‍රේෂන් එක පැහැදිලිවම කියලා තියෙනවා. ඒගොල්ලෝ දැන් මං හිතන්නේ ක්ලාස් කප් කියන එක එනවා. ඒකට ඒගොල්ලෝ ටාගට් කරලා ඒ අයට ඒ කියන්නේ ක්‍රිටිකල් වර්කර්ස්ලට විතරයි ඒගොල්ලෝ ඉස්සරහට වීසා එකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඒ මාස 6ක් හෝ මාස 12ක් උපරිම. ඒ කියන්නේ ඉන්දිකා සමහර ප්‍රොජෙක්ට්ස් තියෙනවා. ඒ කියන්නේ සමහර දේවල් තියෙනවා ඒගොල්ලන්ට ඉවර කරගන්න මෙහෙ කෙනෙක්ව ගන්න බෑ. ඒගොල්ලන්ට එළියෙන් කෙනෙක්ව ගේන්න ඕනේ. අන්න ඒ වගේ අයට විතරයි ක්‍රිටිකල් වර්කර්ස්ලා කියලා ඒගොල්ලෝ ඕපන් කරලා තියෙනවා අලුතෙන් කැටගරිස් දෙකක්. ඒ කියන්නේ 6 months වීසා එකක් හෝ අවුරුද්ද වීසා එකක්. ඉතින් ඒකේ ඒ essential worker හෝල්ඩර්ස්ලාගේ සාමාන්‍ය විදිහට ප්‍රොසෙස් වෙනවා. කියන්නේ ඔය ටෙක්නීෂියන්ලා එන ඒවා, බේකර්ස්ලා එන ඒවා, ෂෙෆ්ලා එන ඒවා කාලයකට ප්‍රොසෙස් වෙන එකක් නෑ. ඒක මෙහෙම දෙයක්ත් තියෙනවා ඒකෙදි. ඒ කියන්නේ එම්ප්ලොයර් කෙනෙක් ඉමිග්‍රේෂන් එකට ඉදිරිපත් කරන්න ඕනේ එයාට මේ රටේ ඒ අදාළ ජොබ් එක හොයාගන්න බෑ කියලා. එහෙම කෙනෙක්ව විතරයි එළියෙන් ගේන්න අවස්ථාව හම්බ වෙන්නේ ඉස්සරහට. ඒ කියන්නේ දිග කාලයකට නෙමෙයි සාමාන්‍යයෙන් මේ තත්ත්වය පොඩ්ඩක් හරියනකම් ඒ විදිහට තමයි වීසා ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරලා තියෙන්නේ. ඉතින් essential work වීසා කෙනෙක් දාලා ඉන්නව නම් ඒකෙන් එයාගේ වීසා එක මං හිතන්නේ ලොකු කාලයකට ප්‍රොසෙස් වෙයි කියලා. ඒගොල්ලෝ ඒකට මං හිතන්නේ මොකක් හරි දෙයක් ඉන්ට්‍රොඩියුස් කරයි ළඟදීම ඉමිග්‍රේෂන් එක කියයි මේ එක්කෝ විත්ඩ්‍රෝ කරගන්න හරි එක්කෝ රිෆන්ඩ් කරන්න හරි ඒ වගේ මොකක් හරි දෙයක් කියයි කියලා හිතනවා. මොකද ඒගොල්ලන්ට ලොකු කාලයක් වීසා එකක් හෝල්ඩ් කරගෙන තියාගෙන ඉන්න බෑනේ. ඒක නිසා. ඔව්.
ඒ කියන්නේ දැන් අතරම මේ හැම කැටගරි එකකටම කොහොමටත් වර්ක් වීසා එකට ගන්න ඉස්සෙල්ලා ඇඩ්වර්ටයිස් කරනවානේ මෙහි ට්‍රේඩ් මීඩියා ඔව් එකක් දාලා. ඔව් ඉතින් ඒ විදිහටම ඒ ප්‍රොසෙස් එක ගියාට මෙහි ඇප්ලිකේෂන් එකක් නොවැටුනොත් ඒත් පුළුවන් ඔයා කියන විදිහට ගන්න. ඒ කියන්නේ මෙහි ඉන්න නිව්සීලන්ත කෙනෙක්ගෙන් ඇප්ලිකේෂන් එකක් නැත්තම් ඔව් ඒ කියන්නේ නිව්සීලන්ත ඒ කියන රැකියාවට මෙහි කෙනෙක්ව එම්ප්ලොයිට හොයාගන්න බැරි නම් හරි නං. අන්න ඒ වගේ අවස්ථාවකදී යාට පුළුවන් එළියෙන් කෙනෙක්ව ගේන්න ඉමිග්‍රේෂන් ගේන්න. එකෙන් අවසර ගන්න. ඔව් ඔව්. එහෙම පුළුවන්. ඔව්. ඒකයි තව ප්‍රශ්නයක් වුණා මේ දැන් මෙහි ගොඩක් ඔය මේ මං හිතන්නේ තව කාල වේලාව තියෙනවා නේද? නෑ තියෙනවා. මේ මෙහි ඔය ගොඩක් ඇපල් පිකර්ස්ලා කියලා එනවනේ. ඔව් මෙහි සීසනල් වර්කර්ස්ලා. ඔව් ඔව් ඒ කැටගරිස් සාමාන්‍යයෙන් ලංකාව වගේ රටවල් වලට දෙන්නේ නැද්ද? නෑ ඒවා ගොඩක් තියෙන්නේ මේ ඉමිග්‍රේෂන් එකත් එක්ක ඇග්‍රීමන්ට් එකකට ඇවිල්ලා තියෙන රටවල් කීපයක් තියෙනවා ඉන්දිකා මේ යුරෝපියන් රටවල්. ඒ රටවල් වලින් මේ විතරයි එහෙම ගෙන්න ගන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට තමයි අර වර්කින් හොලිඩේ වීසා කියලා වීසා කැටගරි එක තියෙන්නේ. ඉතින් එහෙම එන්නේ ගොඩක් මම දැකලා තියෙන්නේ යුරෝපියන් රටවල් වල. ඒකට ඇග්‍රීමන්ට් එකක් තියෙනවා ඒ අදාළ රටත් එක්ක. එතකොට තමයි මේ වීසා වලට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. ඔව්. එතකොට තව දෙයක් තියෙනවා තරංග දැන් ලංකාවේ ඉඳලා මෙහි විසිට් කරන්න එනවනේ. විසිටර් වීසා එක නෝමල් විසිටර් වීසා එකෙන් විසිට් කරන්න එනවා. ආවහම ඒගොල්ලන්ගේ තියෙන ස්කිල්ස් වලට එයාට හම්බ වෙනවා මෙහෙදී එයාගේ ක්වොලිෆිකේෂන්ස් වලට අපි කියනවා ජොබ් එකක් එයාට තියෙනවා මේ ඇප්ලයි කරන්න පුළුවන්. එහෙම කෙනෙකුට විසිටර් වීසා ආපු කෙනෙකුට කොහොමද වර්ක් වීසා එකකට රට ඇතුලේ ඉඳන් ඇප්ලයි කරන්න විදිහක් තියනවාද? ඒ කොහොමද කරන්නේ? ඔව් ඇත්තටම ඉන්දිකා මේ එහෙම පුළුවන්. ඒකත් මට මෙහෙම තමයි එක්ස්ප්ලේන් කරන්න වෙන්නේ. ඒ කියන්නේ ඒක පුළුවන් හා බෑ කියලා දෙකක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඇප්ලයි කරලා තමන් බලන්න ඕනේ ඒක වීසා එක ලැබෙනවාද නැද්ද කියලා. මොකද අපි ඇත්තටම විසිට් වීසා එකක් එනකොට අපි කියලා එන්නේ අපි එන්නේ මෙන්න මේ පර්පස් එකට කියලා. ඒ කියන්නේ හිතන්නකෝ අපේ සහෝදරියෙක් හෝ සහෝදරයෙක් බලන්නෙක්කෝ මොනවා හරි ස්පෙෂලයිස් රීසන් එකකට කියලා හිතමුකෝ. එතකොට ඒ වගේ ආවහම එයා ඇවිල්ලා ජොබ් එකක් හොයනවා. ජොබ් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ ජොබ් එකට වීසා එකක් දානවා. ඒ වෙලාවේදී ඉමිග්‍රේෂන් එක යාගේ පොඩ්ඩක් බෑග්ග්‍රවුන්ඩ් එක බලනවා මෙයා එනකොට මොකද්ද කියලා ආවේ කියලා. එතකොට එතනදී ඉමිග්‍රේෂන් ඔෆිසර් තමයි එයා තිරණය කරන හරි මෙයා ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ දේටයි නමුත් මෙයා ජොබ් හොයලා වර්ක් වීසා එකක් ගන්න try කරලා කියනවා ඒක හොඳ පැත්තටද දකින්නේ නරක පැත්තටද දකින්නේ කියන එක අනුව තමයි වීසා එක තීරණය වෙන්නේ. මොකද ඒ වගේ එහෙම ඇවිල්ලා වීසා එකක් හරි ගස්ස ගත්ත අය වගේම සහ හැරිලා ගිය අයත් මම දැකලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒක ඇත්තටම මේ වීසා ඔෆිසර්ගේ අතේ තියෙන වැඩක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඒ කියන්නේ සමහරක් වෙලාවට කිව්වොත් ලක් එක තමයි නේද? ලක් එකත් බලපානවා ඇත්තම කිව්වොත් ඉන්නවා. මොකද දක්ෂතා කියන හැකියාවන් තිබුණට අවස්ථා නොලැබෙන්නත් පුළුවන්. දක්ෂතා අඩු අයට සමහරට අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. ලැබෙන්නත් පුළුවන්. මේ තව එක්කෙනෙක් අහලා තියෙනවා මනෝරි. මට නම පේන්නේ නම් මනෝරි. එයා කියන මේ ස්ටුඩන්ට්ස්ලාට තියෙන ඕපන් වීසා එකේ එක්ස්ට්‍රා එක්ස්ටෙන්ෂන් එකක් ඒගොල්ලන්ට හම්බ වෙනවද කියලා අහනවා. ඕපන් වීසා එක තව ඒගොල්ලන් ඕපන් එක ඒක ඉන්දිකා ආයි ඕපන් එක එක්ස්ටෙන්ෂන් එකක් හම්බ වෙන්නේ නැහැ. එයාලට ඕපන් එක ඉවර වෙන්න එහෙම මොකක් හරි sorry මේ COVID-19 මේ අවස්ථාවේ හම්බ වෙන කතාවක් එහෙම තියෙනවා. දැන් සාමාන්‍ය ඕපන් වීසා එක හම්බ වෙන කාල සීමාවක් තියෙනවානේ. ඒකට එක්ස්ටෙන්ෂන් එකක් වෙනවද? නෑ ඒකට එක්ස්ටෙන්ෂන් එකක් නෑ. ඒ කියන්නේ සාමාන්‍ය විදිහටම ක්වොලිෆිකේෂන් එක කම්ප්ලීට් කරලා අවුරුදු 3ද හම්බ වෙන්නේ අවුරුද්දද හම්බ වෙන්නේ කියන එක අනුව ඒක වීසා එක තීරණය වෙනවා. එතනින් එහාට ඒගොල්ලන්ට යන්න තියෙන වර්ක් වීසා කැටගරි එක තමයි එසෙන්ෂල් වර්ක් වීසා හෝ වෙන එසෙන්ෂල් වර්ක් වීසා යන්න බැරි නම් වෙන අදාළ වෙන කැටගරි එකකට යන්න පුළුවන්. නමුත් ඒකේ එක්ස්ටෙන්ෂන් එකක් නෑ. හැබැයි මම දැක්ක පහුගිය දවස්වල ඒ ඕපන් වර්ක් වීසා ඉන්න අයට ඕනම කියන්නේ එසෙන්ෂල් වර්කර්ස්ලා නම් ඒගොල්ලන්ට පුළුවන් ඕන තරම්
වර්ක් කරන්න ඕනම තැනක වර්ක් කරන්න කොහොමත් ඒගොල්ලෝගේ ඕපන් වර්ක් වීසා එකේ ඇත්තටම ඒ කන්ඩිෂන්ස් තියෙනවා. ඉතින් ඒ අරින්න මම වෙනසකට දැක්කේ නම් ස්ටුඩන්ට් වීසා ඉන්න අයට 20 hours වලට පොඩි සහනයක් දීලා තිබ්බා 20 hours වලට වඩා වැඩියෙන් වැඩ කරන essential worker කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඒ කියන්නේ උදාහරණයක් විදිහට සුපර් මාකට් ජොබ් එකක හරි හෙල්ත් කෙයාර් ජොබ් එකක හරි ඉන්න අයට වැඩියෙන් වැඩ කරන්න අවස්ථාවක් හම්බුණා පොඩි කාල පරිච්ඡේදයකට. ඒ කියන්නේ හැමදාටම නෙමෙයි ඒ කාල පරිච්ඡේදයකට විතරක්. මේකේ ප්‍රශ්න නම් තියෙනවා මම මේ බලාගෙන යනවා අපි අහපු නැති ප්‍රශ්න මම හිතන්නේ එකක් නම් මම දැන් උත්තර දුන්නා නේද වීසා essential skill වීසා එකේ ඩියුරේෂන් එක අවුරුද්දද 3ද 5ද කියලා තීරණය වෙන්නේ අපේ පේ කරන රේට් එකේ හැටද එහෙම නැත්නම් ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකද කියලා අහලා තියෙනවා මම හිතනවා ආයෙසල ඒක ඇත්තටම දෙකක් බලපානවා අවලි රේට් එක සහ තමන්ගේ ස්කිල් ලෙවල් එක ස්කිල් ලෙවල් එක මොකක්ද කියන එක. ඒ කියන්නේ ස්කිල් ලෙවල් 1 2 3 4 5 එකේ ඒ ජොබ් වල ඩියුරේෂන් එක මේ තීරණය වෙන්නේ අවලි රේට් එක එකට එක කියන්නේ තමන්ගේ අවලි රේට් එක මොකක්ද කියන එක අනුව. ඒක ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එකක් බලපාන්නේ නැහැ ඒකට. අවලි රේට් එකක් තමයි ඇත්තටම බලපාන්නේ. මේකේ තව කෙනෙක් සෙන්ස් ජස්ට් මං තව එකක් අහන්නම් අපි හිතමු තව කැටගරි එකක් තියෙනවනේ මෙහෙට බිස්නස් වීසා එන පොඩි අයිඩියා එකක් මම තව කෙනෙක්ගෙන් තරංගට මාව ඇහෙනවද? ඔව් ඉන්දා. දැන් ඇහෙනවා ඉන්දිකා. ඔව් කියන්න. ඔව් බිස්නස් වීසා කැටගරි එකකුත් තියෙනවනේ මෙහෙට එන. දැන් මොකද සමහරක් දැන් ලංකාවේ ඉන්නවා කීප දෙනෙක් මෙහෙට එන්න බලාපොරොත්තු වෙනවා ෆාමින් වලට. ගත්තොත් මම හිතන්නේ ඇහෙනවද දන්නේ මට ඇහෙනවා. ඔව් ෆාමින් වල ෆාම්ස් මෙහි තියෙන ඒ කියන්නේ ෆාම් කරන්න බලාපොරොත්තු වෙන අය ඉන්නවා. එතකොට අපි හිතමු බිස්නස් වීසා කැටගරි එකකට මොනවද බලපාන දේවල් කියලා පොඩි අපිට ඒකට පොඩි බිස්නස් වීසා කැටගරි එක ඇත්තටම ඉන්දිකා සෑහෙන ලොකු මාතෘකාවක්. ඒක ගැන මම කෙටියෙන් කිව්ව මම ඇත්තටම බිස්නස් වීසා පැත්ත ලොකුවට කරන කෙනෙක් නෙවෙයි. ඒක නිසා මම දන්න ටික මම කියන්නම්. බිස්නස් වීසා එකකදී එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ටරෙස්ට් කියලා එකක් ඉස්සෙල්ලා සබ්මිට් කරන්න ඕනේ. තමන්ගේ ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඒ ලකුණු ප්‍රමාණය ස්කෝර් කරන්න ඕනේ. ඒ කියන්නේ තමන්ගේ බිස්නස් දැනුම, තමන්ගේ බිස්නස් එක්ස්පීරියන්ස් එක, තමන්ගේ ස්ටාෆ් එක, තමන්ගේ ආදායම් වියදම් ඒ ඔක්කොමත් එක්කලා ඒ ලකුණු දෙන ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒවා මීට් වෙනවා නම් බිස්නස් වීසා එකකට ඇප්ලයි කරන්න පුළුවන්. නමුත් හැම බිස්නස් වීසා එකක් හැම බිස්නස් එකකටම ඉමිග්‍රේෂන් එක බිස්නස් වීසා දෙන්නේ නැහැ දැන් ඉස්සර වගේ. ඉතින් ඒක එකක්. අනිත් එක ප්‍රධානම දේ මම දකින්නේ බිස්නස් එකකට එන කෙනෙක්ට ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් කරන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ බැංක් ටු බැංක් ලීගලි. ඒක කරන්න බැරි නම් බිස්නස් වීසා එකක් ඇත්තටම ඇප්ලයි කරන එක තේරුමක් නැහැ. මොකද ලංකාවේ ගොඩක් රිස්ට්‍රික්ෂන්ස් තියෙනවා මේ ෆන්ඩ්ස් ට්‍රාන්ස්ෆර් කරන්න ලොකු ප්‍රමාණයක් වෙන රටකට. ඉතින් ඒක ඕවර්කම් කරන්න පුළුවන් නම් ඇත්තටම බිස්නස් වීසා එකක් ගන්න පුළුවන්. ඒ වගේමයි ඒ අර එක්ස්ප්‍රෙෂන් ඔෆ් ඉන්ටරෙස්ට් එකේ ඒගොල්ලෝ ස්කෝර් කරන්න ඕනේ ඒකට ලකුණු ප්‍රමාණය. එතකොට බිස්නස් ප්ලෑන් එකක් ඉදිරිපත් කරන්න ඕනේ. මොන වගේ බිස්නස් එකක්ද කියන එක. ඉතින් බිස්නස් එක හැම බිස්නස් එකකටම මම දෙන්නේ නැහැ කියලා කිව්වේ ඉන්දිකා. ඇත්තටම ඉමිග්‍රේෂන් එක ඉස්සර නම් ඔය ඩොලර් ෂොප් එකක් ඕපන් කරන එක්ක නැත්තම් බේකර්ස් ඩිලයිට් එකක් ගන්න ඒවට පවා බිස්නස් වීසා දුන්නා. නමුත් දැන් ඒ වගේ ඉස්සර වගේ දෙන්නේ නැහැ. ඒගොල්ලෝ බලනවා මොන වගේ මේකෙන් මොකද්ද නිව්සීලන්ත වලට තියෙන ප්‍රොවිෂන් එක කොච්චර රැකියා ක්‍රියේට් වෙනවද මේකේ ඉනෝවේෂන් එකක්ද ඒ කියන්නේ අලුත් බිස්නස් අයිඩියා එකක්ද ඒ වගේ ගොඩක් දේවල් කරුණු කාරණා මේ බලපාන බිස්නස් වීසා එකකදී. මේ තව කෙනෙක් අහලා තිනවා අනිල් කියලා. දැන් එයා කියන්නේ ගාර්මන්ට් එකෙන් දැන් ගොඩක් වේජ් සබ්සිඩි හැම දීලා ගාර්මන්ට් එකෙන් ලොකු සපෝට් එකක් කරනවානේ බිස්නසස් වලට පොඩි. එතකොට ඒගොල්ලන් පුළුවන් තරම් බලන්නේ එම්ප්ලොයිස්ලා ඒගොල්ලන්ගේ එම්ප්ලොයිස්ලාව තියාගෙන ට්‍රේන් කරලා කොහොම හරි තියාගන්න. ඉතින්
එහෙම වෙලාවෙදී මේ මයිග්‍රන්ට් වර්කර්ස්ලාට ඒක බලපාන්න පුළුවන්ද කියලා. ඒ ගවර්න්මන්ට් එකෙන් දැන් ඉන්න අයව පුළුවන් තරම් තියාගන්න. මොකද දැන් ඉස්සරහට ජොබ්ස් උත් අඩු වෙන්න පුළුවන්. අලුත් ජොබ්ස්. ඇත්තටම මේ ඉන්දිකා ඉමිග්‍රේෂන් එක දැන් මේ සඳුදා ඉඳන් අලුතෙන් ඒගොල්ලෝ ඉන්ට්‍රොඩියුස් කරා මේ ස්කිල් මැච් රිපෝට් කියලා. ඒ ස්කිල් මැච් රිපෝට් කියන එක ඇත්තටම කලින් ඉඳන් තිබ්බා. නමුත් ඒකේ ඒගොල්ලෝ වෙනසකුත් කරා ඔයා කිව්ව කාරණාව නිසා. මොකද ඒගොල්ලොන්ට බලා ගන්න ඕනේ ගොඩක් නිව්සීලන්ඩ් සිටිසන් රෙසිඩන්ට්ස් අයට ජොබ් නැති වෙලා තියෙන නිසා ඒ ස්කිල් මැච් රිපෝට් කියන එක ඒගොල්ලෝ වෙනසක් කළා. ඒකෙන් ඒගොල්ලෝ බලනවා ඇත්තටම ට්‍රේනබල් කියන්නේ ට්‍රේන් කරලා හරි ගන්න ඒ පොසිෂන් එකට සුදුසු නිව්සීලන්ඩර්ස්ලා හරි රෙසිඩන්ට්ස් හරි ඉන්නවාද කියන එක. ඉතින් හැබැයි එම්ප්ලොයි කෙනෙක් ඇඩ්වර්ටයිස් කරලා හෝ ස්කිල් මැච් රිපෝට් එකක් හෝ ඉදිරිපත් කරලා ඉමිග්‍රේෂන් එකට පෙන්නනවා නම් ඒත් එයාට නිව්සීලන්ඩ් කෙනෙක්ට මේ නිව්සීලන්ඩර්ස්ලා මේකට ඇප්ලයි කරලා නැහැ කියලා එතකොට chance එකක් තියෙනවා ඇත්තටම මේ වීසා එකක් ගන්න. මේ තව එක්කෙනෙක්ගේ ප්‍රශ්නයක් තියෙනවා. ප්‍රශ්න නම් එනවා සෑහෙන්න අද ඔයාට. මේ ඉෂාන් කියලා කෙනෙක් ඔයාලට මම කියන දෙක කියන දෙනවද? එයාගේ ඔකියුපේෂන් එකේ ඉන්නේ කොන්ෆරන්සස් and ඉවෙන්ට්ස් මැනේජර්. එතකොට ඒක එයා කියන්නේ මේ ලොන්ග් ටර්ම් එකේ ෂෝට් ටර්ම් ස්කිල් ෂෝටේජ් ලිස්ට් එකේ ඒ දෙකේම ඒක නැහැ කියලා. එතකොට එයාට මොකද්ද පොසිබිලිටි එක PR එකකට ඇප්ලයි කරන්න කියලා එයා අහන්නේ. කොන්ෆරන්ස් and ඉවෙන්ට් මැනේජර්. ඉවෙන්ට් මැනේජර් කියන එක තියෙනවා එන්ස්කෝ කෝඩ් එකේ. මොකද මම ඒ වගේ කෙනෙක්ගේ වීසා එකක් මම කරලා තියෙනවා. ඒක නිසා ඒක තියෙනවා. ඒක ස්කිල් ලෙවල් 1 හරි 2 හරි යන ජොබ් එකක්. ඒකෙන් යන්න පුළුවන්. ඒ කියන්නේ එන්ස්කෝ කෝඩ් එකේ සමහරට වෙන නමකින් තියෙනවා වෙන්න පුළුවන්. මොකද කොන්ෆරන්ස් and ඉවෙන්ට් මැනේජර් කියන්නේ ඇත්තටම ටිකක් හයි ස්කිල් ජොබ් එකක් නිසා ඒක අනිවාර්යෙන්ම මේ තිබිය යුතුයි එන්ස්කෝ කෝඩ් එකේ. එහෙමනම් එයාට මම හිතන්නේ ඒක පොඩි මගේ හැරීමක් වෙන්න ඇති. එතකොට මේ ඇග්‍රිකල්චරල් ෆීල්ඩ් එකේ මේ තව කෙනෙක් අහනවා කසුන් කියලා. ඇග්‍රිකල්චරල් ෆීල්ඩ් එකේ වර්ක් වීසා වලට ඇප්ලයි කරන්න එහෙම පුළුවන්ද කියලා. ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ වර්ක් වීසා මේ තියනවාද කියලා සෝරි ඔපචුනිටි තියනවාද කියලා අහන්නේ. ඇග්‍රිකල්චරල් ෆීල්ඩ් එකේ මේ වර්ක් වීසා කැටගරිස් වර්ක් වීසා ඇප්ලයි කරන්න ඔපචුනිටිස් තියනවාද කියලා කියන එක. ඇග්‍රිකල්චර් ෆීල්ඩ් එකේ ඇග්‍රිකල්චර් වලට ඇත්තටම තියෙනවා ඔපචුනිටිස්. ෆාම් වර්කර්ස්ලා ගොඩාක් ලංකාවෙන් ඇවිල්ලා ඉන්න අය ඉන්නවා. ඒකට ස්පෙෂලයිස් රික්‍රූට්මන්ට් ඒජන්සිස් තියෙනවා මම දන්න විදියට. හැබැයි ඇග්‍රිකල්චර් ඒ කියන්නේ ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට හෝ ඇග්‍රිකල්චර් එක්ස්පීරියන්ස් තියෙන කෙනෙක්ට කැටගරිස් දෙකක් තියෙන කෙනෙක් ඇග්‍රිකල්චර් පැත්තෙන් ෆාම් මැනේජර් විදියට වගේ යන්න පුළුවන් කැටගරි එකක් තියෙනවා. නැත්නම් ෆාම් වර්කර් විදියට. ඒ කියන්නේ ෆාම් වර්කර් කියන්නේ ඇත්තටම ලෝ ස්කිල්. ඒ කැටගරිස් දෙවර්ගයටම යන්න පුළුවන්. තව මම හිතන්නේ වෙලාවත් යනවා. ඊට කලින් තව ප්‍රශ්නයක් තියෙනවා. පුබුදු අහනවා පාර්ට්නර් රෙසිඩන්ස් වීසා එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න කියලා ඉල්ලනවා. පාර්ට්නර් රෙසිඩන්ස් එක ගැන. පාර්ට්නර් රෙසිඩන්ස් එක ගැන අහන්නේ මෙහි නිව්සීලන්ඩ් ඉන්න කෙනෙක් නේද? පාර්ට්නර් රෙසිඩන්ස්. එතකොට පාර්ට්නර් රෙසිඩන්ස් එක ඇත්තටම ඉන්දිකා මෙහෙමයි. එතකොට ඒ පාර්ට්නර් කෙනෙක් රෙසිඩන්ස් එක දාන්නේ එයාගේ පාර්ට්නර්ට රෙසිඩන්ස් ඔල්රෙඩි තියෙනවනේ. එතකොට හරි සිටිසන් කෙනෙක් හරි වෙන්න ඕනේ. එතකොට එහෙම කෙනෙක්ගේ පාර්ට්නර් මාස 12ක ලිවින් ටුගෙදර් පෙන්වන්න ඕනේ. එතකොට මේ මාස 12 නිව්සීලන්ඩ් වල නම් එයා ඉන්නේ නිව්සීලන්ඩ් ඇතුලේ පෙන්වන්න පුළුවන්. එහෙම නැත්නම් එයා එළියේ ඉඳලා තියෙනවා නම් එකට ඒ එවිඩන්ස් උත් එක්ක දෙකම එකතු කරලා පෙන්වන්න පුළුවන්. කොහොම හරි මීට් වෙන්න ඕනේ මාස 12ක ලිවින් ටුගෙදර් කාලයක්.
ඒ එවිඩන්ස් මාස 12 කියලා කිව්වහම ඉදිකා එක පෙන්නන්න ඕනේ ඒ කාල පරාසයම මේ රිප්‍රසන්ට් වෙන විදිහට. ඉතින් ඒක තමයි හොඳම දේ. ඉතින් වැඩි වැඩියෙන් එවිඩන්ස් දෙන තරමට හොඳයි දෙන්න එකට එක ඇඩ්‍රස් එකක ඉන්නවා කියලා මේ ප්‍රූව් කරන්න. ඔව්. තව ක්වික් ඒවා ටිකකට හරි ඉක්මන් පොඩි උත්තර ටිකක් කෙටි උත්තර ටිකක් ගන්න පුළුවන් නම් එකිනෙකුගේ අහනවා එයා ඉරෝෂ් එයාගේ වීසා එක එක්ස්පයර්ඩ්ලු ඇප්ලයි කරලා තියෙන ඔල්රෙඩි කියලා. එතකොට දැන් ඉමිග්‍රේෂන් එකෙන් ඩිලේ එකක් වුණොත් එයාට මොනවා හරි ප්‍රශ්නයක් වෙයිද මොකද්ද සිටුේෂන් එක කියලා අහනවා. එයාගේ ඔල්රෙඩි එක්ස්පයර්ඩ් කියලා කියන්නේ. ඔව් එක්ස්පයර්ඩ් කෙනෙක්ගේ සිටුේෂන් එක ඇත්තටම හරිම ක්‍රිටිකල් දෙයක් ඉන්දිකා. මොකද වීසා එකක් එනවා කියන එක ඇත්තටම කන්ෆිඩන්ස් නම් ප්‍රශ්නයක් නෑ. නමුත් මේ සිටුේෂන් එකත් එක්කලා යා මේ මොන වගේ ජොබ් එකකට දන්න ඇප්ලයි කරලා තියෙන්නේ. කොහොම හරි සාමාන්‍යයෙන් ඉන්ටරිම් වීසා එයාට ඉෂුව වෙලා තියෙනවා මේ වෙලාවේ ඉන්ටරිම් වීසා කියලා එකක්. එතකොට ඒ ඉන්ටරිම් වීසා එකේ යාට මැක්සිමම් මාස 6ක් යනකම් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඉමිග්‍රේෂන් එකට ඒ මාස 6ත් ඇත්තටම තව ටිකක් එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. ඉතින් ඒ මාස 6 ඇතුළත යාට ඩිසිෂන් එකක් ආවොත් පොසිටිව් පැත්තට එයා සේෆ්. නෙගටිව් පැත්තට ආවොත් ඉන්දිකා එයා පොඩ්ඩක් ලොකු අමාරුවක වැටෙනවා. මොකද ඉන්ටරිම් වීසා එකේ ඉන්න කෙනෙක්ට තව වීසා වර්ගයකට ඇප්ලයි කරන්න බෑ. ඒක නීතියෙන් තහනම්. එතකොට එයාට ඇත්තටම එහෙම වුණොත් රටට ගිහිල්ලා තමයි ආයි වීසා එකක් දාලා ආයි ඇතුල් වෙන්න වෙන්නේ. ඉතින් එයාගේ ඉතින් වීසා එක ඇප්‍රූව් වුණොත් හොඳයි කියන අපිත් එහෙනම් යාගේ වීසා එක අප්‍රූව් වෙන්න කියලා අපි විශ් කරමු. කියලා ප්‍රාර්ථනා කරමු. තව කෙනෙක් අහනවා මේ early childhood teacher කියන එකට වීසා එකට කොහොමද PR එකට ගන්න possibility එකක් තියනවාද ඒගොල්ලන්ට? ඔව් ඒක මෙහෙමයි ඉන්දිකා. දැන් PR එකට early childhood පැත්තෙන් යනවා නම් hourly rate එක 25-50ක් ඕනේ. දැන් එතන ප්‍රශ්නේ තියෙන්නේ hourly rate එක 25-50ක් දෙන්නේ නැහැ early childhood teacher කෙනෙක්ට registration එක නැත්තම්. ඉතින් registration එක තියෙන කෙනෙක්ට තමයි ටිකක් high salary එකකට යන්න පුළුවන්. ඒතර registration එක නැති කෙනෙක්ට ඊට වඩා අඩු රේට් එකක් ගෙවන්නේ. ඒ අයට ඉතින් රෙසිඩන්ස් යන්න පොඩ්ඩක් අමාරුයි. හැබැයි PR එකකට යන්න early child teacher කෙනෙක්ට registration එක අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍ය නැහැ. ඒ අවශ්‍යතාවය මතුවෙන්නේ registration එක තියෙන කෙනෙක්ට තමයි hourly rate එක වැඩිපුර employer කෙනෙක් ගෙවන්නේ. අන්න එතනයි question mark එක තියෙන්නේ. ඉතින් එහෙම කෙනෙක් යනවා නම් තමන්ට hourly rate එක හදා ගන්න ඕනේ නම් තමන්ට registration එක ගන්න try කරන එක තමයි හොඳ. ඒකට තියෙනවා teachers registration council කියලා එකක්. එකකින් register වෙලා online application එකක් දාලා තමන්ට ගන්න පුළුවන්. හැබැයි තමන්ගේ තියෙන qualification එක diploma level එකක් නම් registration එකක් ගන්න හැකියාවක් නැහැ ඉන්දිකා. ඒක degree level එකක් වෙන්න ඕනේ education පැත්තට relevant. ලංකාවේ එහෙම කියන්නේ විශේෂ තැන් තියනවද මෙහි ඒ කියන්නේ recognizable එහෙම තැන් තියනවද recognize කරන්න? ඔය ගොඩක් අය මම දැක්කලා තියෙනවා AMI හරි සෙම්බ්‍රිජට් හරි වගේ දේවල් කරනවා. නමුත් ඒකේ ඒ qualification එක ඇත්තටම මෙහි හරියට පිළිගන්නවා. නමුත් ඒක සුදුසුකමක් නෙමෙයි registration එක ගන්න. ඊට වඩා higher qualification එකක් තියෙන්න ඕනේ registration එකක් ගන්න. ඒ කියන්නේ bachelor level හෝ above වෙන්න ඕනේ qualification එකක් තිබිය යුතුයි registration එකකට apply කරන්න. මොකද diploma level එක recognize කරන්නේ නැහැ ඒගොල්ලෝ registration එක ගන්න මූලික සුදුසුකමක් කියලා. ඔව්. inquiries නම් ගොඩක් එනවා තරංග. මම හිතන්නේ ගොඩක් සමහර අය මොකද ගොඩක්ම personalize වෙච්ච inquiries ගොඩක් තියෙනවා. ඔයාව contact කරන්නේ කොහොමද කියලා එයාට පොඩ්ඩක් කිව්වොත් මම හිතන්නේ හොඳයි කියලා හිතෙනවා. ඔයාව contact කරන විදිය. මගේ අතරම Facebook page එකකුත් තියෙනවා. මේ ඒකෙත් මගේ විස්තර දාලා තියෙනවා. එහෙම නැත්නම් ඇත්තටම ජයන්ත මහත්මයා ගාව මගේ විස්තර තියෙනවා. ඒ හරහා ගන්නත් පුළුවන්. අපි කමෙන්ට් එක විදියට දාන්නම් ඔයාගේ details ටික.
එහෙම වුණොත් මාව කන්ටැක්ට් කරන්න ඒ හරහා මේ මොන හරි Tamanට දැනගන්න දෙයක් තියෙනවා නම් මම කැමතියි උදව් කරන්න. ඔව්. ඔයාගේ සර්විස් එක ගත්තොත් අපි ඒ කියන්නේ ඔයා කොයි වීසාස් වලටද ඔයා හෙල්ප් කරන මේ ඔයාගේ සර්විස් එක දෙන්නේ? මම කැනඩා ඇත්තටම මම නොකරන ටික කිව්වොත් ලේසි වෙයි මොකද මම කරන්නේ නැත්තේ බිස්නස් වීසා මම කරන්නේ ඉන්දිකා. අනිත් වීසා වර්ග ටික කරනවා මම. ඉතින් පේරන්ට්ස් වීසා, විසිටර් වීසා, පාර්ට්නර් වීසා, වර්ක් වීසා එනි කැටගරි ඒව ඔක්කොම කරනවා. රෙසිඩන්ස් ඒවා පාර්ට්නර් බේස් රෙසිඩන්ස් හැම වීසා එකක්ම කරනවා. ස්ටුඩන්ට් වීසා එකත් එක්ක. මම දැක්ක මේ පේරන්ට්ස් වීසා ගැනත් පොඩි ප්‍රශ්නයක් තිබුණා. වෙලා කාල වෙලා තියෙද කියන එක තමයි ඔයාලට පුළුවන් නම් ඒක ගැන පොඩි පේරන්ට්ස් වීසා ඇත්තටම දැන් කාලෙකට උඩදී නවත්තලා තිබිලා දැන් ආයි ඒක පටන් ගත්තා. ඒ වුණාට පටන් ගත්ත ගමන් ආයි ඒක හෝල්ඩ් වුණා COVID-19 කේස් එක හින්දා. ඉතින් පේරන්ට්ස් වීසා එකේදී මට මේ ළඟදිත් ඇත්තටම ඉන්ක්වයරි එකක් ආවා. ඒකෙදි මට මේ ඒක හින්දා මම හිතුවා ඒක පොඩ්ඩක් කියන්න මෙන්ෂන් කරන්න. ප්‍රධාන පළවෙනිම කාරණේ ඉන්දිකා පේරන්ට්ස් වීසා එකකට ස්පොන්සර් කරන්න නම් තමන් ඒ කියන්නේ මම නම් ස්පොන්සර් කරන්නේ මගේ පේරන්ට්ස්ලට මම රෙසිඩන්ස් එක අරගෙන අවුරුදු 3ක් පහු වෙන්න ඕනේ. අවුරුදු 3ක් මිනිමම් වෙන්න ඕනේ. පේරන්ට්ස් වීසා එකට ස්පොන්සර් කරන්න. මොකද මට ඉන්ක්වයරි එක ආපු කෙනා ඒක දැනගෙන හිටියේ නෑ. ඉතින් එයා ඒ කියන්නේ පොඩි මට මේ බාධා කිරිල්ලක් කරන්න වෙනවා. රෙසිඩන්ස් වීසා එකද එහෙම නැත්නම් සිටිසන්ෂිප් එකද? රෙසිඩන්ස් අරගෙන අවුරුදු 3ක් වෙන්න ඕනේ මිනිමම් තමන්ගේ පේරන්ට්ස්ලට ස්පොන්සර් කරන්න නම්. ඒක තමයි පළවෙනි දේ. ඊට පස්සේ ඉතින් ඉන්කම් බ්‍රැකට් එකක් බලනවා ඉමිග්‍රේෂන් එක. ඇත්තටම මට ඒ ෆිගර් නම් හරියටම මේවයි කියලා මතක නෑ. නමුත් ඒක ගොඩාක් හයි ත්‍රෙෂෝල්ඩ් එකක් මීට් වෙන්න මේ ඉන්කම් ත්‍රෙෂෝල්ඩ් එක. ඉතින් ඒ කියන්නේ ගොඩාක් ඉමිග්‍රේෂන් එක ඒක ඉන්ට්‍රොඩියුස් කරලා තිබ්බට මං හිතන්නේ හරිම පොඩි ප්‍රමාණයකට වෙන්න ඕනේ ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. මොකද හයි ඉන්කම් ත්‍රෙෂෝල්ඩ් එකක් බලනවා මේ පේරන්ට්ස් වීසා එකේදී. එතකොට ඔයාලා ජොබ් වීසා දැන් වර්ක් වීසාත් කරනවනේ. ලංකාවේ ඉඳලා ඇප්ලයි කරන කෙනෙකුට ඒ කියන්නේ මෙහි එම්ප්ලොයර් කෙනෙක් මේ අපි හිතමු ජොබ් එකක් එක්ක එහෙම වීසා කරනවද? එහෙම නැත්නම් වීසා එක විතරද කොහොමද? මම ඇත්තටම ඉන්දිකා ඒක හොඳයි ඔය අහපු දේ. මොකද ගොඩක් ඉන්ක්වයරි එන හින්දා මම ඇත්තටම රික්‍රූට්මන්ට් පැත්තක් කරන්නේ නැහැ. මම වීසා පැත්ත විතරයි ලුක් ආෆ්ටර් කරන්නේ. නැත්නම් කෙනෙකුට හිතන්න පුළුවන් මොකද කෙනෙකුට පැටලව ගන්නවනේ ඒක. හිතනවා ජොබ් එකක් හම්බ වෙනවා කියලා එනකොටම. කියලා. මම ඇත්තටම ජොබ් රික්‍රූට්මන්ට් සයිඩ් එක කරන්නේ මම වීසා පැත්ත ලුක් ආෆ්ටර් කරනවා විතරයි. එතකොට තව මොනවද ඔයාගේ සර්විස් ගැන අපිට කියන්න පුළුවන් තව විස්තර මොනවද තියෙනවද කොහොමද තරංග? මම මේ මගේ මේ ලයිසන්ස් එක අනුව මට ඕනම ඇඩ්වයිස් එකක් දෙන්න පුළුවන්. ඉතින් මම ඇත්තටම මේ ඔය සිටිසන් ඇප්ලයි කරන අයගේ ඒවත් මම හැන්ඩල් කරනවා. ඒ මොන හරි ඉන්ක්වයරිස් තියෙනවා නම් ඒ කතා කරන්න පුළුවන් කැමති නම්. ඉතින් ඒ අරෙන්න ඉතින් ඉමිග්‍රේෂන් කැටගරිස් තමයි මම හැන්ඩල් කරන්නේ. ඒ ටික මොන හරි උදව්වක් ඕනේ නම් කතා කරන්න පුළුවන්. ඔව් එහෙමනම් තව එක ප්‍රශ්නයකට යන්නම්. තව ඉවර කරන්න කලින් අන්තිම ප්‍රශ්නේ විදිහට මේ ඕපන් වීසා ඉන්න කෙනෙකුට පාර්ට්නර්ව ගෙන්න ගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය ඇවිල්ලා තියෙනවා. ඒකත් අහලම ඕපන් වර්ක් වීසා ඉන්න කෙනෙක්ට පාර්ට්නර්ව ගෙන්න. ඒ පාර්ට්නර්ව ගෙන්නන ප්‍රධානම කාරණය තමයි ඉන්දිකා තමන්ගේ පාර්ට්නර්ෂිප් එක කොච්චර කාලයක්ද කියන එක. හිතන්න උදාහරණයක් ළඟදි මැරි කරපු කෙනෙක් නම් ඇත්තටම එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා පාර්ට්නර් බේස් එකේ යව ගෙන්නන්න පුළුවන්ද කියලා තමන්ගේ රිලේෂන්ෂිප් එකේ කාල සීමාව අනුව. ඉතින් ඒකේ තමන්ට පෙන්වන්න පුළුවන් නම් තමන්ගේ රිලේෂන්ෂිප් එක කියන්නේ රිලේෂන්ෂිප් එක පටන් ගත්ත එක නෙමෙයි ඇත්තට මේ දෙන කොච්චර කාලයක් එකට ඉඳලා තියෙනවද කියලා. එතනදි තමයි ඒක තමයි ප්‍රධානවම බලපාන්නේ තමන්ගේ වීසා එක ගන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ. ඉතින් ඕපන් වර්ක් වීසා ඉන්න කෙනෙක්ට තමන්ගේ පාර්ට්නර්ව ගෙන්න ගන්න බැරි නෑ. තමන් රිලේෂන්ෂිප් එක ලිවින් ටුගෙදර් ප්‍රූව් කරන්න පුළුවන් නම් හොඳටම එවිඩන්ස් දීලා එහෙම ප්‍රොවයිඩ් කරලා පුළුවන්. ඔව් මම හිතන්නේ ඔය එතන මේ
දිනං අපේ කල්චර් එකේ හැටියට සෑහෙන ප්‍රශ්න ගොඩක් මතුවෙනවා මම හිතන්නේ. ඕ මොකද සමහරක් අය මැරි කරපු ගමන් ඇවිල්ලා වීසා එක ඇප්ලයි කරනවා. එතකොට ඉමිග්‍රේෂන් එකෙන් කියනවා මේ ලිවිං ටුගෙදර් පීරියඩ් එක අඩුයි කියලා. එහෙම මම හිතන්නේ ප්‍රශ්න ගොඩකට ශ්‍රී ලංකන්ස්ලා තියෙනවා. ඔව්. ඇත්තටම ඉන්දිකා ඒකෙදි දැන් ඔය පාර්ට්නර් බේස් කියන එකේදී දැන් පාර්ට්නර් කෙනෙක්ට ඇප්ලයි කරන්න බෑ. මට මේක මේ මං හිතන්නේ කරන එක හොඳයි කියලා හිතුණා. මේ මොකද මේක කීප දෙනෙක්ම මගෙන් අහලා තියෙන නිසා. ඇයි විසිටර් වීසා එකකින් ඒගොල්ලන්ට එන්න බැරි කියලා අහනවා. ඉතින් ඒකෙදි මට දෙන්න තියෙන උත්තරේ තමයි පාර්ට්නර් කෙනෙක් ඉන්නවනම් තමන් මැරීඩ් නම් හරි ලිවිං ටුගෙදර් පෙන්වන්න. කියන්නේ පාර්ට්නර්ෂිප් අපේ ලංකාවේ නම් ඉතින් ලිවිං ටුගෙදර් කල්චර් එක වැඩි නෑ. නමුත් එහෙම නම් තියෙන්නේ ඒ වගේ කෙනෙක්ට එයාගේ රිලේෂන්ෂිප් එක හංගලා විසිටර් වීසා කියන කැටගරි එක ඇප්ලයි කරන්න බෑ. ඒක තහනම්. එතකොට තමන් හැම වෙලේම පාර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් පාර්ට්නර් බේස් විසිටර් එකක් ඇප්ලයි කරන්න ඕනේ. නමුත් ඒකෙදි යාට කියන්න පුළුවන් පැහැදිලි කරලා ඉමිග්‍රේෂන් එකට මගේ ලිවිං ටුගෙදර් කාලේ මගේ වයිෆ් හරි පාර්ට්නර්ව හරි ගෙන්නන්න ඕනේ විසිටර් වීසා එකේ කියන එක කියන්න පුළුවන්. ඉතින් එතකොට ඉමිග්‍රේෂන් එක තීරණය කරනවා හරි මේ රිලේෂන්ෂිප් එකේ තියෙනවා ගොඩක් එවිඩන්ස් ලිවිං ටුගෙදර් අඩු වුණාට ඊට වඩා එවිඩන්ස් ගොඩක් පෙන්නනවා නම් එයාට පුළුවන්කම තියෙනවා මේ විසිටර් වීසා එකකින් හරි ෂෝට් පීරියඩ් එකකට හරි රටට ඇතුල් වෙන්න. ඉතින් ජෙනරල් විසිටර් වීසා කියන එකයි පාර්ට්නර් බේස් විසිටර් වීසා කියන එකයි දෙකක් ඇත්තටම. ඉතින් ජෙනරල් විසිටර් වීසා කියන එක ඇත්තටම මේ ටෙම්පරරි වර්ක් වීසා ඉන්න කෙනෙක්ට ඇප්ලයි කරන්න බෑ තමන්ගේ පාර්ට්නර්ට එන්න. ඒක ඕපන් කරලා තියෙනවා සිටිසන් හරි රෙසිඩන්ස් අයගේ පාර්ට්නර්ස්ලට විතරක් එන්න. එයාලට පුළුවන් ජෙනරල් විසිටර් වීසා ඇප්ලයි කරන්න. හැබැයි එක්ස්ප්ලেইন කරන්න ඕනේ මේ රිලේෂන්ෂිප් එක බේස් කරගෙන තමයි මේ විසිටර් වීසා එක අපි ඉල්ලන්නේ කියන එක. ඉතින් ඒතර පොඩි වෙනසක් තියෙනවා. පෙන්වන්නේ නැතුව අපි ටූරිස්ට් කෙනෙක් විදිහට හරි විසිටර් නෝමල් විසිටර් කෙනෙක් විදිහට ජෙනරල් විසිටර් කෙනෙක් විදිහට ආවොත් ඉන්දිකා මට ඔයාව ඇහෙන්නේ නැහැ ඉන්දිකා. දැන් එනවද? ඇහෙනවද? ඇහෙනවද? මම හිතන්නේ මගේ මේ මම හිතන්නේ අනිත් අය ඇහෙනවද කියන ප්‍රශ්නයක් එනවා ඔයාලට. ඔව්. මෙයාට මම හිතන්නේ තරංගට මාව ඇහින්නේ නැහැ දැන්. මොකක් හරි ප්‍රශ්නයක් වුණා තරංගට මගේ ප්‍රශ්න ඇහෙන්නේ නැහැ. ඇහෙනවද දැන්? තරංගට ඇහෙනවද? මට ඔන්න දැන් ඇහෙනවා. කියන්නකෝ ඔයා. ඔව්. එහෙනම් මම හිතන්නේ මේ කාල වේලාව හරි කියන එකට මම හිතන්නේ කාල වේලාව හරි කියලා මේ සිග්නල් එකක් ආවද කියලා හිතුණා. අපිට මම හිතන්නේ සෑහෙන වෙලාවක් මම හිතන්නේ පැයකට එහා අපි කතාව කරගෙන ගියා. මේ එහෙමනම් මෙහිම අපි ඔව් මේ ගොඩක් අයට ප්‍රශ්න මතක ප්‍රශ්න නම් ඉදිරිපත් වෙනවා. ගොඩක් අයට මම හිතන්නේ සම්බන්ධ කරගන්න අවශ්‍යතාව ඇති. මොකද දැන් මේ කොවිඩ් එකෙන් පස්සේ ගොඩක් අයට රස්සා නැති වෙලා තියෙනවා. ඒකට ඇප්ලිකේෂන් ගොඩක් මේ හිර වෙලා තියෙනවා. මේ ප්‍රොසෙස් වෙන්නේ නැති ඉතින් ප්‍රශ්න ගොඩාක් ඇති. ඔයාව කන්ටැක්ට් කරගන්න ගොඩක් අය බලාපොරොත්තු වෙන්නේ නැති. මොකද මම හිතන්නේ අද ප්‍රෝග්‍රෑම් එකට සෑහෙන දෙනෙක් සම්බන්ධ වුණා. ගොඩක් අයට තියෙන ප්‍රශ්න. මේ දවස්වල ඉමිග්‍රේෂන් ප්‍රශ්න තමයි මම හිතන්නේ වැඩිපුරම තියෙන්නේ. අපි දන්නා මේ රස්සාවල් නැතු යනවා. එතකොට සමහරු work visa expire වෙන්න පිටු කරලා ලංකාවට ගියා ඉන්නවා, ඉන්දියාවට ගියා ඉන්නවා. එතකොට ඒ අය දෙන්න බැරුව ඉන්නවා. ආයේ visa apply කරන්න ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒකින්ද මම හිතන්නේ මේ ප්‍රශ්න වලට මම හිතන්නේ ගොඩක් ආර්ථික පිළිතුරු දුන්න අයයට මම හිතන්නේ ගොඩක් දැනුවත් වෙන්නේ නැති. ඒ වගේම ඒගොල්ලෝ ගොඩක් අය බලාපොරොත්තු වෙනවා මම හිතන්නේ ඔයාව සම්බන්ධ කරගන්න. එහෙමනම් බොහොම ස්තුතියි තරංගා අද අපිත් එක්ක එකතු වුණාට. අපි එහෙමනම් ආයිබෝවන් කියලා අද වැඩසටහන අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. ආයිබෝවන්. බොහොම ස්තුතියි මේ ඉන්දිකා
අපි නම් ආයිබෝන් කියලා